සම්බන්ධ වෙන්නේ දෙවෙනි පාඩමේ තවත් කොටසකට ඒ ප්‍රභා සංශ්ලේෂණයේ මීට කලින් අපි කොටසක් ඉවර කරලා තිනවා. කලින් අර 2020 කට්ටියට කරපු වෙලාවේ ඒ වීඩියෝ එක තියෙනවා. ඒක මගින් කතා කරනවා එක්තරා කොටසක් ප්‍රභා සංශ්ලේෂණයට අදාළව. ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ ගොඩක් වැදගත් සිලබස් එකේ තියෙන ගොඩක් වැදගත් කොටසක්. ඒකට හේතුව මේකේ යාන්ත්‍රණයක් තියෙන්නේ විභාගයට නිරන්තරයෙන් අනිවාර්යයෙන්ම ලකුණු ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම එනවා. ඒ කියන්නේ දැන් අනිත් එකක් නම් දැන් මේ සමහරක් කොටස් තියෙනවා. ඒවා අපිට කියන්න පුළුවන් එන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. එහෙම ඒවා තියෙනවනේ. මොකද දැන් ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ ස්ථිර වශයෙන්ම එක්ක බහුවර්ණ ව්‍යුහගත රචනා. ඔය තුනෙන් කොහෙදී හරි හම්බ වෙනවාමයි ඕගොල්ලන්ට. ඒතර මේකෙදී රචනා ප්‍රශ්නයක් වුණත් ආවොත් අනිවාර්යෙන් ලියාගෙන ෆුල් මාක්ස් ගන්න. ඒ කියන්නේ උපරිම ලකුණු ප්‍රමාණයකට යන්න පුළුවන් කොටසක් තමයි ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ. ඒකට හේතුව මේකේ මග හැරෙන්න කොටස්, හැලෙන්න කොටස් අඩුයි. ඔයගොල්ලෝ හරියට මේක අවබෝධ කරගත්තොත්, හරියට මේකේ ෆ්ලෝ එක තේරුම් අරන් පාඩම් කරගත්තොත්. දැන් කලින් වීඩියෝ එකේදී කලින් ඒ කොටසේදී ඒ හොඳටම මම විස්තර කරලා තියෙනවා ඒ ප්‍රභා සංශ්ලේෂණයේ වැදගත්කම සහ ආලෝකය මත රඳාපවතින ප්‍රතික්‍රියාව. ඒතර මේ වීඩියෝ එකේ අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ එතනදී අපිට කරන්න බැරි වෙච්ච ප්‍රභා සංශ්ලේෂණයේ තියෙන පොඩි ගැටලුවක් බොහොමයක් ශාක වලට ඒ වෙනුවට අනුවර්තනය වෙච්ච ශාක කොහොමද දරන යාන්ත්‍රණය කියන එකත් තමයි මෙතන කතා කරන්න යන්නේ. ඊට අමතරව ප්‍රභා සංශ්ලේෂණයේ බලපාන සාධක අවසාන වශයෙන්. හරි එහෙනම් ඒක අපි ඉක්මනට පටන් ගමු. මේකෙදී කතාන ඒ නම තමයි ප්‍රභා ශ්වසනය. ප්‍රභා සංශ්ලේෂණය ෆොටෝසින්තසිස්. ප්‍රභා ශ්වසනය කියන්නේ ෆොටෝ රෙස්පිරේෂන්. මේ ක්‍රියාවලිය ශ්වසනයක් නෙමෙයි. දැන් සෛලීය ශ්වසනය කියලා වෙනම තියෙනවා ATP හදන ක්‍රියාවලියක්. ඒක නෙවෙයි ප්‍රභා ශ්වසනය කියන්නේ වෙන අහිතකර ක්‍රියාවලියක්. එක්තරා විදිහකින් ශාකයට අහිතකර ක්‍රියාවලියක් වෙනවා. හොඳයි. ඒතර අපි මේකේ අවතීර්ණ වෙන්න ඕනේ පාඩමට කොහොමද? දැන් අපි කලින් කතා කරපු එක ඔයගොල්ලන්ට මතක ඇති. කලින් මෙහෙමයි සරලව මම පොඩ්ඩක් මතක් කරනවා මේ විදිහට ප්‍රභා සංශ්ලේෂණයේ වැදගත්කම කතා කරා. ඊට පස්සේ අපි ආවා මෙන්න මේ වගේ තැනකට ආලෝකයේ මත රඳාපවතින ප්‍රතික්‍රියාව කියලා. ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ ලොකු යාන්ත්‍රණයක්නේ. එකපාර පියවරකින් වෙන ප්‍රතික්‍රියාවක් නෙමෙයි. දැන් ඔයගොල්ලෝ සෝඩියම් කැලලක් වතුරට දාපුවම සෝඩියම් ජලය එකෙන් හැදෙනවා NaCl කියලා එහෙම ලියනවානේ. නමුත් NaOH කියලා NaCl නෙමෙයි NaOH කියලා එහෙම ලියනවානේ ප්‍රතික්‍රියාව. නමුත් මේක එහෙම අපිට ලියන්න බෑ. නමුත් ඔයගොල්ලෝ දන්නවා C6 නේද CO2 දන ජලය ඊතලයක් ඊතලෙ උඩ දානවා එළුවෙලිය කියලා. ඊට පස්සේ එයා මේ එකත් එනවා ග්ලූකෝස් ධන ඔක්සිජන් කියලා. එහෙම අර ප්‍රතික්‍රියාවක් ලිව්වට ඕක තව පියවර විශාල සංඛ්‍යාවක එකතුවක් වෙන්න ඕනේ හරියට. ඒතර ඒ අනුව අපි කතා කරා ඒ යාන්ත්‍රණයට අදාළව හරි පියවර දෙකක්. ප්‍රධාන යාන්ත්‍රණය අපිට පියවර දෙකකට බෙදන්න පුළුවන් කිව්වා. ආලෝකය මත රඳාපවතින ප්‍රතික්‍රියාව සහ කැල්වින් චක්‍රය කියලා. ප්‍රධාන වශයෙන් මේකෙදී කරන්නේ සූර්යයාගෙන් ලැබෙන සූර්ය ශක්තිය. සූර්ය ශක්තිය අරගෙන කවුද? හරිතලව් වල තියෙන තෛලකොයිඩ පටලවල ඉන්න ප්‍රභා පද්ධති. ප්‍රභා පද්ධති කියලා જાතියක් හම්බුණා මෙන්න මෙහෙම කට්ටියක්. මේකේ ප්‍රභා වර්ණ කණුවම තියෙනවා පිළියෙල වෙලා පිරමීඩ ආකාර විදියට. මේකේ අග්‍රස්තව තියෙනවා අණුවක්. ඒක P680 P700 කියලා නම් කරනවා. ප්‍රභා පද්ධතිය PS2 PS1 කියලා නම් කරනවා. ඒ වගේ කරුණු ටික ඒකේ සියල්ලම මම පැහැදිලි කරනවා කොටසින් කොටස. එතෙන්දී ප්‍රධාන වශයෙන් මෙයා කරගන්න දේ තමයි එයා මොකද කරන්නේ? එයාට අවශ්‍ය කරන ATP ටික හදාගන්න එක තමයි මෙතෙන්දී ප්‍රධාන වශයෙන් කරන්නේ. මොකේදීද? ආලෝක ප්‍රතික්‍රියාව නැත්නම් ආලෝකයේ මත රඳාපවතින ප්‍රතික්‍රියාවේදී එයාගේ අරමුණ වෙන්නේ ඒක. ප්‍රභා සංශ්ලේෂණයේ අරමුණ ප්‍රධාන වශයෙන් ප්‍රභා සංශ්ලේෂණය අපි සලකන්නේ මොකක් විදිහටද? ආහාර නිෂ්පාදනය වන ක්‍රියාවලියක් විදිහට නේද? ප්‍රභා සංශ්ලේෂණය තමයි ජීවීන්ට ආහාරය තමයි කාබනික ආහාර ටික සපයා ගන්න කියලා කියනවා. ඒ සපයා ගන්න අවශ්‍ය කරන ATP ටික හදන එක තමයි පළවෙනි පියවරේදී ප්‍රධාන වශයෙන් කරන්නේ. මේ පියවරේ තමයි කාබනික ආහාරය එහෙම නැත්නම් ග්ලූකෝස් හදන්නේ. හරිද? ක්‍රමක්‍රමයෙන් අපි දැන් අද මාතෘකාවට එනවා මේ විදිහට. මෙතනින් වෙන දේ ඔයගොල්ලන්ට තේරෙනවා. ඒක කැල්වින් චක්‍රය මම පැහැදිලි කරා. මේ මෙතෙන් මේ බොහොමයක් ශාක වලට අපි කිව්වා C3 යාන්ත්‍රණය කියලා. ඒකට හේතුව පැහැදිලි කරා මම. හේතුව මොකද්ද C3 කියන්නේ කියලා. මේකේ
කැල්වින් චක්‍රයේදී වෙන දේ පොඩ්ඩක් මතක් කරගත්තොත් මේකෙදි වෙන්නේ හරිතලව පංජරය තුල ඉන්නවා RuBp කියලා කෙනෙක්. මෙයා කාබන් 5 සංයෝගයක්. ඒත් පිටින් වායුගෝලයෙන් ඕන තරම් කාබන් ඩයොක්සයිඩ් මෙයාට හම්බ වෙනවා. හරි. ඒ කොහොමද ඕන තරම් හම්බෙන්නේ? ඇයි? සෛලයක් තුලට එන්න පුළුවන් කාබන් ඩයොක්සයිඩ් විසරණය වෙලා, පොටිකාහාර විසරණය වෙලා එන්න පුළුවන්. ඇවිල්ලා එයා කැල්වින් චක්‍රයට මේ හරිතලවේ පංජරයට ආපුවන් පස්සේ RuBp විසින් මෙයාව ප්‍රතිග්‍රහණය කරනවා. ප්‍රතිග්‍රහණය කරලා කාබන් 6 අස්ථායී ඵලයක් හදනවා. ඒ අස්ථායී ඵලය 3PGA අණු දෙකක් බවට බිඳ වැටෙනවා. හරි දෙකක් 3PGA අණු දෙකක් බවට පත් වෙනවා. එතනින් පස්සේ ඩයිෆොස්ෆෝග්ලිසරේට් ඊට පස්සේ ග්ලිසරල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට් වෙලා අපහු RuMp හරහා RuBp බවට පුනර්ජනනය වෙනවායි කියලා අපි කතා කරා. ඊට පස්සේ ඒ ග්ලිසරල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට් වලින් කොටසක් මොනවා වෙනවා කිව්වද? ග්ලූකෝස් බවට පත් වෙනවා කිව්වා. ඔය ක්‍රියාවලිය නෝනේ. මම මෙතෙන්දී මේ දක්වා විතරක් ලියලා නතර කරේ. ඇයි? ඒකට හේතුව තමයි ප්‍රභාස් ශ්වසනය කියන අද කොටස අපිට යන්න තියෙන මෙතන ඉඳලා. හරි. එහෙනම් අපි ප්‍රභාස් ශ්වසනය කියන්නේ මොකක්ද කියලා බලමු ඊළඟට. මේවා මම අයින් කරනවා. ඒවා දැන් මතක් වුණා නේද? ඒතර මතක නැත්නම් ආපහු වීඩියෝ එක බලන්න. ආලෝකය මත රඳා පවතින්නේ කොහොමද? කැල්වින් චක්‍රය වෙන්නේ කොහොමද? ඒවා හරි අවබෝධ ඒවා මුලින්ම කැල්වින් චක්‍රයෙන් විශේෂයෙන් හොඳට මෙතෙන්දි මතක තියෙන්න ඕනේ ප්‍රභාස් ශ්වසනය කරන්න කලින්. හරි. ඒව මතක නැත්නම් ආපහු මේ වීඩියෝ එක බලන්න. බලලා මෙතෙන්ට එන්න. හොඳයි. එතකොට මෙතෙන්දි මෙහෙම කියනවා. දැන් මෙහෙම වෙනවා. සමහරක් වෙලාවල් වල දැන් ශාක වල ප්‍රභාස් සංශ්ලේෂණ සිද්ධ වෙනවනේ. ප්‍රභාස් සංශ්ලේෂණය සිද්ධ වෙන අවස්ථාවක ශාකයට මේ වගේ තත්ත්වයක් උදා වෙනවා. කොයි වගේ තත්ත්වයක්ද? දැන් අතෙන්දි වෙන්නේ CO2 RuBp විසින් ලබා ගන්න එකනේ. ඊට පස්සේ මතකද ඔයගොල්ලන්ට කිව්වා මේ ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ RuBp කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණය කරලා එයා මේ විදිහේ සංයෝගයක් බවට පත් වෙන. එහෙම නැත්නම් Pg අණු දෙකක් බවට හැදෙන මේ ප්‍රතික්‍රියාවට අපිට දෙන්න පුළුවන් නම කාබොක්සිල් කරණය. එහෙම නැත්නම් කාබොක්සිල් කරන ප්‍රතික්‍රියාව. එහෙම නැත්නම් RuBp කාබොක්සිල් කරණය කියලා. මේ ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරන එන්සයිමේ නමකුත් අපිට හම්බුණා. මතකද? ඒකට අපි කොහොමද කිව්වේ? රුබිස්කෝ. එහෙම නැත්නම් මෙහෙම අපි නම් කරා යාව රුබිස්කෝ කියලා. එහෙම නැත්නම් හරි රුබිස්කෝ නැත්නම් රිබියුලෝස් බිස්ෆොස්ෆේට් කාබොක්සිලේස් ඔක්සිජනේස්. මතකද ඒක? දිග නමක් තිබුණා ඒක ටිකක්. රිබියුලෝස් බිස්ෆොස්ෆේට් කාබොක්සිලේස් ඔක්සිජන නැත්නම් RuBp කාබොක්සිලේස් ඔක්සිජනේස් කියලා. ඒතර එතෙන්දී එහෙම දිග වෙන්න හරි කාබොක්සිල් දැන් කාබන් ඩයොක්සයිඩ් තිර කිරීම නම් කරන්නේ කාබොක්සිලේස් කියලා දැම්ම නම් ඉතින් ඒ කාබොක්සිලේස් ඔක්සිජනේස් කිව්වේ. ඒ මේ ප්‍රභාස් ශ්වසනය කියන ක්‍රියාවලිය උපයෝගී කරගෙන. දැන් මෙහෙම දෙයක් වෙනවා ශාකයේ ওই විදිහට තමන්ගේ ප්‍රභාස් සංශ්ලේෂණ ක්‍රියාවලිය ක්‍රමක්‍රමයෙන් කරගෙන ඉන්නවා. කරගෙන ඉන්නකොට සමහරක් වෙලාවල් වල මේ විදිහේ තත්ත්වයක් ශාක වලට උදා වෙනවා. කොයි විදිහේ තත්ත්වයක්ද? හරියට නිකන් ඉර මුදුන් වෙච්ච තත්ත්වයක් වගේ. හරි. මේකට අපිට කියන්න පුළුවන් ඉර මුදුන් වෙච්ච තත්ත්වයක්. ඒ කියන්නේ හොඳ සූර්යාලෝකය. හරි. දැන් කලින්ට වඩා හොඳ දැඩි රශ්මිය කියලා අපි කියන්නේ. ගිනි මද්දාන කියලා කියන්නේ ඒ වගේ දැඩි හිරු රශ්මියක් ආලෝක තීව්‍රතාවක් වගේම උෂ්ණත්වයක්. හරි. වියලි කාල ගුණයක්. තීව්‍රතාව වැඩි. හරි. තීව්‍රතාව වැඩි ඒ වගේම වියලි කාල ගුණයක්. හරි. උණුසුම් කාල ගුණයක්. මෙන්න මේ වගේ තත්ත්ව. පරිසරයේ මේව තත්ත්ව එනවනේ හිටපුවම. මෙන්න මේව තත්ත්වයක් ආවයන් පස්සේ මෙයාට අමුතු වැඩක් වෙනවා. කොහොම වැඩක්ද වෙන්නේ? මෙහෙම වැඩක්. හරි මේ බලා ගන්න. දැන් මෙහෙම තත්ත්වයක් ආවයන් පස්සේ ඔයගොල්ලන්ට මතකයි ආලෝකයේ මත රඳාපවතින ප්‍රතික්‍රියාව. ඒක උනේ කොහෙද? මෙහෙම හරිතලවයේ තියෙනවා. මේ හරිතලවයේ තියෙන්නේ ශාක පත්‍රයකනේ. මෙහෙම ලොකු පත්‍රයක. මේ ලොකු හරිතලවයේ මේ ගානට අඳින්න මම පත්‍රයේ සෑහෙන සයිස් එක මේ බෝඩ් එක තරම් විතර පත්‍රය. හරි. මම මේ විදිහට ඇඳලා. පත්‍රය තුල මේ වගේ හරිතලවයක් අපිට පේනවා නම් මේකේ පටල දෙකක් තියෙනවා. ද්විඋත්තලයි කාචයක හැටදී ඒව මතක තිය ඔයගොල්ලන්ට. මෙන්න මේ වගේ අභ්‍යන්තරවත් පටල පද්ධතියක් තියෙනවා කිව්වනේ. කොහොමද? මේවට කිව්වා තෛලකොයිඩ කියලා. තෛලකොයිඩ පටලවල තියෙන ප්‍රභා පද්ධති මගින් මොනවා කරන්න පටන් ගන්නවද? අධික ලෙස. ඒ කියන්නේ කලින් හිමින් කරපු එක දැන් අධික ලෙස ඊට වඩා ගොඩක් වැඩි වේගයකින් එයා මොකක් කරනවද?
අර ප්‍රභා සංශ්ලේෂණයේ කලින් ආපු ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ ආලෝකයේ මත රඳා පවතින ප්‍රතික්‍රියාව ශීඝ්‍රව කරන්න පටන් ගන්නවා. කවුද? තෛලකොයිඩ් පටලවල තියෙන ප්‍රභා පද්ධතිය. එයාට හොඳට ආලෝකය එනවනේ. හොඳට එයාට ෆෝටෝන හම්බ වෙනවා. හිරු එළියෙන් ලැබෙන ෆෝටෝන හොඳට හම්බ වෙනවා. එයාට යහමින් හම්බ වෙනවා. එහෙම හම්බුනාන් පස්සේ එයා හොඳින් ආලෝක ප්‍රතික්‍රියාව සිද්ධ කරනවා. එතකොට ATP හොඳට හැදෙනවා. හොඳයිනේ ඉතින් ඈ. ඉතින් ආලෝක ප්‍රතික්‍රියාවේදී හොඳයිනේ. වැඩිපුර ATP හම්බ වෙනවා කියන්නේ නේද? හොඳයි තමයි. හැබැයි මෙහෙම දෙයක් වෙනවා. එයාට මොකද වෙන්නේ? මේ තුල ඒ කියන්නේ මෙයා පිට කරන්නා වූ මොනවා ප්‍රමාණයද? ඔක්සිජන් ප්‍රමාණය O2. එයි ආලෝක මතකද ඔයගලන්ට රේඛීය ඉලෙක්ට්‍රෝන ගලනයේදී හරි ආලෝක මත රඳාපවතින ප්‍රතික්‍රියාව රේඛීය ඉලෙක්ට්‍රෝන ගලනයේදී PS2 ආශ්‍රිතව ජල අණුවක් විච්ඡේදනය වුණා. ජල විච්ඡේදනයක් වුණා. ඒකෙන් ඔක්සිජන් නිපදවනවා. එහෙනම් ආලෝක ප්‍රතික්‍රියාව වැඩි වෙනවයි කියලා කියන්නේ එක අතකින් ATP ගන්න වැඩි වෙනවා. අනිත් අතින් ඔක්සිජන් නිපදවන ප්‍රමාණයත් වැඩි වෙනවා. මෙන්න මේක තමයි ප්‍රශ්නයක් වෙන්නේ අපිට. හරි. ඒ අනුව මේක හේතුවක් වෙනවා මේ පංජරය තුල ඒ වගේම සෛලය තුල දැන් මේක තියෙන්නේ ආලෝක ශාක සෛලයක් මතනේ මෙම සෛලයක්. ඔය තියෙන්නේ සෛලය වුණා. මේ සෛලයනේ හරිතලා වෙ තියෙන්නේ. ඒතර සෛලය තුලත් මොනව වැඩි වෙනවද? ඔක්සිජන් වැඩි වෙනවා. හරි. දැන් ඔය වගේ තත්ත්වයක් ආවයන් පස්සේ. ඒතර එකක් ඔක්සිජන් වැඩි වෙන එක. ආපහු මොකද වෙන්නේ මේ වගේ තත්ත්වයකදී ඕගොල්ලන්ට මෙහෙම දෙයක් දැන් තාම ශාක පාඩම අධ්‍යයනය කරලා ඉතින් සමහරු 21 කට්ටියම 22 කට්ටියම ශාක ගැන තාම අධ්‍යයනය කරලා නැහැනේ. ඒ කට්ටියටත් පහසුවක් වෙන්න මම මෙහෙම කියනවා. වියලි කාලයක්, උණුසුම් කාලයක්, ගොඩක් සුළං සහිත කාලයක්. එහෙම වුණාම ශාක පත්‍ර වලට තියෙන නැත්නම් ශාකයට තියෙන තවත් ප්‍රධාන අභියෝගයක් තමයි ශාකයෙන් ජලය වාෂ්ප වෙන්න පටන් ගන්නවා. ඒක ඔයගොල්ලෝ දන්න දෙයක්. සාමාන්‍යයෙන් උෂ්ණත්වය වැඩි වෙද්දී මොකද වෙන්නේ? ජලය වාෂ්ප වෙනවා. අපිට උනත් අපේ දහඩිය පිටුවේ වැඩි වෙනවා. ගොඩක් ඔය ගිනි රස්නේ මත් දහනේ කොහේ හරි ගමනක් ගියාපුවම සෑහෙන අපිට තේරෙනවා වෙහසක්. වතුර තිබා වෙනවා නිරන්තරයෙන් නේද? නමුත් දැන් වෙයි දවසකට එහෙම නැහැ. දහඩිය දාන්නේ එහෙම නැහැනේ. කොහේ කොච්චර වැඩ කරා සමහර වෙලාවට එහෙම නැහැ. අන්න ඒ වගේ තත්ත්වයක් වුණාම ශාකයෙන් ජලය ගොඩක් වාෂ්ප වෙනවා. ඒක ශාකයට හොඳ නැහැ. මොකද ශාකය මැලෙන්න පුළුවන්. ඒ අනුව ශාකයේ තියෙනවා පත්‍රවල පත්‍රයක් ගත්තාම මේ පත්‍රයේ යටි අපිචර්මේ මෙහි. මෙන්න මේ වගේ තියෙන ව්‍යූව. මේ ඔයගොල්ලෝ O level වලටත් නිකන් දල අවබෝධයක් ලබාගෙන නැති. මෙහෙම පත්‍රයේ අපිචර්මේ තියෙනවා නම් ඒ අපිචර්මේ අපිට දකින්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ ඒවා. ඒවට කියනවා පූටිකා කියලා. මොනවා කියලාද කියන්නේ? පූටිකා. ඔය පූටිකා තමයි දායක වෙන්නේ වායු හෝමාරුවට. දැන් අපේ නහයෙන් වායු හෝමාරු වෙනවා වගේ ඒගොල්ලෝ පූටිකා වලින් තමයි කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් ඇතුළට ගන්න නිසා පිට කරන්නේ. මේ වගේ අවස්ථාවක ඒ කියන්නේ වියලි උණුසුම් අවස්ථාවක මෙන්න මේ පූටිකා මේගොල්ලෝ වහ ගන්නවා. පූටිකා වහ ගන්නවා. ඔය පූටිකා වහ ගැනීම. ඒ පූටිකා වහන්නේ ඒ පූටිකා හරහා දැන් ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් විතරක් නෙමෙයි ජල වාෂ්පත් වෙනවනේ. ඉතින් ඒක පාලනය කරන්න බෑ මොකද මෙතන සිදුරක් නිකන් තියෙන්නේ හරි. ඒතොර ඒක දැන් ප්ලාස්ටික් බටලයක් වගේ නම් පාලනය කරන්න පුළුවන්. වර්ණීය බවක් තියෙන මෙතන එහෙම නෑ නිකන් සිදුරක් තියෙන්නේ. ඕන තරම් යන්නේ. එන කෙනාට යන්න පුළුවන් වාෂ්පයක් ආවොත් එයාට අක් ගාලා යනවා එතන. ඒ අනුව ඔතන අපිට ජලය පාලනය කරගන්න එයාට තියෙන එකම විකල්පය තමයි මෙයාව වහන එක. මෙයා මෙහෙම වහනවා හරි. ඔහොම වහනවා. ඊට පස්සේ ජලය වාෂ්ප වෙන නිසා එයා වහනවා. හැබැයි ඒකම හේතුවක් වෙනවා වායු හෝමාරුවත් අඩු කරන්න. ඒතර ශාකයට ඒක අවශ්‍ය නැහැ වායු හෝමාරුව අඩු කරන එක මෙතෙන්දී. නමුත් ඉබේ ඒක වෙනවා. හරි. අර ඉස්කෝලේක වුණත් ඔයගොල්ලෝ ළමයි වැරදි කරද්දී නීති දානවා. ඒතර ඒ නීති දැන් වැරදි නොකරන ළමයටත් බලපානවානේ. එයාටත් පිටිපදින් දෙනවා ඒක. හරි කොණ්ඩේ කපන් එක මොස්ටර ස්ටයිල් දාලා කපන් එනවා. එතකොට ඒවට නීති දානවා. ඒතර මේ විදිහට කපන්න ඕනේ කියලා නීතියක් එනවා. ඒතර කලින් දැන් ගේට්ටුව ළඟ හිටියේ නෑ කොණ්ඩේ බලන්න දැන් ඉන්නවා. ඒතකොට ඒක අර වැරදි විදිහට කොණ්ඩේ කපන් එන ළමයාටත් වගේම සාමාන්‍ය නිකන් එහෙම නෝමල් පිට කපන් එන ළමයාටත් ඒක බලපෑමක් වෙනවා. එයාට පොඩ්ඩක් කොණ්ඩේ වෙද්දී කවුරු හරි එන්න බයින්න පුළුවන්. හැමෝටම ඒක බලපෑමක් වෙනවා පොදුයි. ඒ වගේ තමයි මෙතන පූටිකා වහපුවම ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ්ටත් ඒක බලපානවා ජලයට වගේම. එයාලටත් යන්න සීමා වෙනවා. ඒම හෝමාරුව සීමා වෙනවා. එහෙම වුණායින් පස්සේ
කාබන් ඩයොක්සයිඩ් වලට ඇතුළට එන්නත් බෑ. ඒ අනුව කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු වෙනවා. ඔක්සිජන් වලට එළියට යන්නත් බෑ. ඒ නිසා ඔක්සිජන් ප්‍රමාණය එතන සාපේක්ෂව වැඩි වෙනවා. පූටිකා වැසීම නිසා. ඒ අනුව මෙන්න මේ වගේ තත්ත්වයක් උදා වෙනවා. දැන් හොඳ මොන ප්‍රමාණයක්ද මේ ශාකයේ තුල නැත්නම් හරිතලවයේ ආශ්‍රිතව නිර්මාණය වෙන්නේ? හොඳ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක්ද හොඳ ඔක්සිජන් ප්‍රමාණයක්ද? හොඳ ඔක්සිජන් ප්‍රමාණයක්. ඒකට හේතුව අපෝ මම කියනවා හේතු දෙකක් බලපානවා. එකක් තෛලකොයිඩ් වල ප්‍රභා පද්ධතිය වලින් අධික ලෙස ආලෝක ප්‍රතික්‍රියාව කරලා ජල විච්ඡේදනය වෙනවා. එතනින් ඔක්සිජන් පිට වෙලා ඔක්සිජන් නිපද වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ විතරක් නෙමෙයි පිට වෙන්නේ නැහැ. නිපද වෙනවත් වැඩි පිට වෙන්නේ නැහැ. එතකොට ස්ටොක් වෙනවා, ගබඩා වෙනවා මොන ඔක්සිජන් හරි. කාබන් ඩයොක්සයිඩ් එන ප්‍රමාණය එන්න එන්න අඩු වෙනවා. ඒ පූටිකාව වහනවනේ හරි. මෙන්න මේ අනුව වැඩි ඔක්සිජන් සාන්ද්‍රණයක් හරිතලවයේ ආශ්‍රිතව නිර්මාණය වෙනවා. අන්න එහෙම වුණායින් පස්සේ මේ අපේ RUBP එයා මොකද කරන්නේ? එයා කාබන් ඩයොක්සයිඩ් ගැන අමතක කරලා ඔක්සිජන්ව බඳා ගන්නවා. එයා හරි නැති වැඩක් කරන්නේ, කැත වැඩක් කරන්නේ නේද? නමුත් එයා එහෙමයි. හරි. එයාට කාබන් ඩයොක්සයිඩ් ගේ අමතක වෙනවා. මෙයා නෙමෙයි මෙයා වැඩක් නැහැ කියලා ඔක්සිජන්ව දැක්කම දැන් ඔක්සිජන් ඉන්නවනේ හැමතැනම. හැමතැනම බබලි ඉන්නවා කවුද? ඔක්සිජන්. බලන අතර. RUBP මොකද කරන්නේ? RUBP ඔක්සිජන් එක්කලා එකතු වෙනවා. මෙහෙම. ඔක්සිජන්ව ප්‍රතිග්‍රහණය කරනවා. ඒ නිසායි මේ ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරනවා කවුද? RUBP කාබොක්සිලේස් ඔක්සිජනේස්. ඒ කියන්නේ අර කියපු කලින් එන්සයිම් එකම තමයි. ඒ එන්සයිම් එකම හේතුවක් වෙනවා කාව ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරන මේ ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ එයා ප්‍රතික්‍රියා දෙකම උත්ප්‍රේරණය කරනවා. RUBP කාබන් ඩයොක්සයිඩ් බඳිනවා මේකටත් හා කියලා එයා උත්ප්‍රේරණය කරනවා. RUBP ඔක්සිජන් එක බඳිනවා මේකටත් හා කියලා එයා උත්ප්‍රේරණය කරනවා. ඒ අනුව මේ කාබන් ඩයොක්සයිඩ් සහ ඔක්සිජන් දෙන්නම තරංගකාරී විදිහට මොනව කරනවා කියනවාද? තරංගකාරී විදිහට මේ ප්‍රතික්‍රියාවට සහභාගී වෙනවා. තරංගකාරී විදිහට මෙයා තරංග කරනවා. එතකොට RUBP ට බැඳෙන්න හරි RUBP ගේ ඒ යම්කිසි ලක්ෂයකට ස්ථානයකට බැඳෙන්න එයා තරංග කරනවා. ඒ කියන්නේ දැන් ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි නම් කාබන් ඩයොක්සයිඩ් අයින් කරලා ඔක්සිජන් වැඩිපුර RUBP එක බැඳෙනවා. බැඳිලා ඒ ප්‍රතික්‍රියාව තමයි සිද්ධ වෙන්නේ ඊට පස්සේ. දැන් මේකෙදි කියනවා මෙහෙම දෙයක්. හරිද? CO2 හරිද? CO2 එක්ක බැඳිලා යන ප්‍රතික්‍රියාව මොකක්ද අපි කියන්නේ? කාබොක්සිලේස්. හරි? අරක ඔක්සිජනේස්. කාබොක්සිලේස් ප්‍රතික්‍රියාව කියලා අපිට නම් කරන්න පුළුවන්. ඔක්සිජන් බැඳුනම ඒක ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව කියලා නම් කරන්න පුළුවන්. දැන් මෙහෙම කතාවක් කියනවා CO2 ඔක්සිජනේස් ප්‍රතික්‍රියාවට කවුරු විදිහට බලපානවා කියලාද? නිෂේධකයක් විදිහට. ඔක්සිජන් කොයි ප්‍රතික්‍රියාවටද? කාබොක්සිලේස්. ඔක්සිජන් කවුරු වෙනවද? ඔක්සිජන් නිෂේධකයක් වෙනවා කාටද? කාබොක්සිලේස් ප්‍රතික්‍රියාවට. ඒ කියන්නේ මේම කතාවක් කිව්වේ දැන් කාබොක්සිලේස් ප්‍රතික්‍රියාව කියන්නේ කාබන් ඩයොක්සයිඩ් බැඳීම. ඒතර මේ ප්‍රතික්‍රියාවට මේක කාබොක්සිලේස්නේ. ඒතකොට මේ ප්‍රතික්‍රියාව නිෂේධනය වෙනවා කවුරු බැඳුනමද? ඔක්සිජන් මෙතන බැඳුනම. ඒ ඉතින් මෙයා වෙන්නේ නැහැ ඊට පස්සේ. RUBP ට ඔක්සිජන් නම් බැඳෙන්නේ. හරි ඔක්සිජන් වැඩිපුර ඉන්න අවස්ථාවක කාබන් ඩයොක්සයිඩ් අඩුවෙන් ඉන්න අවස්ථාවක ඔක්සිජන් වැඩිපුර මෙයාට බැඳෙනවා. ඔක්සිජන් වැඩිපුර මෙයාට බැඳීම හේතුවෙන් කාබොක්සිලේස් ප්‍රතික්‍රියාව මොන වෙනවද? නිෂේධනය වෙනවා. ඒ නිසා කියන්නේ කාබොක්සිලේස් ප්‍රතික්‍රියාවට කාබොක්සිලේස් ප්‍රතික්‍රියාවට ඔක්සිජන් නිෂේධකයක් විදිහට ක්‍රියා කරනවා. ඒ වගේමයි ඒ කියන්නේ පැත්ත ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව වෙනකොට ඔක්සිජන් දැන් ප්‍රමාණය යම් වෙලාවක අඩු නම් කාබන් ඩයොක්සයිඩ් වැඩි වුණොත් යම් කිසි අවස්ථාවක එයා නිෂේධකයක් වෙනවා කාටද? CO2 නිෂේධකයක් වෙනවා ඔක්සිජනේස් ප්‍රතික්‍රියාවට. දෙපැත්ත මාරු වෙලා යනවා. එහෙමත් කියනවා. හරි. ඔන්න ඔය ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඔය ක්‍රියාවලිය සිද්ධ වෙලා ඊට පස්සේ මොකද්ද වෙන්නේ? මෙතනනේ දැන් අපිට මෙතන නම් වෙන්නේ C6 අස්ථායි ඵලයක් හදලා ඊට පස්සේ 3PGA හදන එකනේ. 3PGA කීයක් හදනවද? දෙකක්. 3 ෆොස්ෆෝග්ලිසරේට් අණු දෙකක් හදනවා කාබොක්සිලේස් ප්‍රතික්‍රියාවෙන්. ඔක්සිජනේස් ප්‍රතික්‍රියාවෙන් මෙන්න මේ වගේ ප්‍රතිඵලයක් එයා ප්‍රතිඵල කරනවා. 3PGA එක අණුවකුයි හරි. 3PGA එක අණුවක් හදනවා.
ඉතුරු එක හදන්නේ මෙන්න මෙහෙම නමක් තියනවා phosphoglycolate. phosphoglycolate 2 phosphoglycolate හරි. 3PGA ධන 2 phosphoglycolate කියලා තමයි මෙතනදී හැදෙන්නේ. ඒකට හේතුව බලන්න දැන් මෙතන RUBP කාබන් 5 සංයෝගයක් මෙයා කාබන් එකක් දෙනවා. එතකොට කාබන් 6ක් වෙනවා. දැන් මෙතන කාබන් දෙන්න කෙනෙක් නෑ. RUBP වල කාබන් 5යි. මෙයා කාබන් නැති කෙනෙක්නේ. එතකොට මොකද වෙන්නේ? එයා බැඳුනායින් පස්සේ කාබන් 5යි තියෙන්නේ. එතකොට කාබන් 5 තමයි බෙදෙන්නේ මේ විදිහට. මේ PGA කියලා හැදෙනවා. මෙතන කාබන් 2යි මෙයාගේ. C2 සංයෝගයක්. හරි කාබන් 2 සංයෝගයක්. දැන් මොකද උනේ? දැන් අවශ්‍ය ප්‍රතිඵලය හම්බුන්නේ නැහැ. කාටද? ප්‍රභා සංශ්ලේෂණයේ ක්‍රියාවලිය සඳහා. දැන් PGA අනුව ගන්න පුළුවන් අපිට කැල්වින් චක්‍රය ඉදිරියට යන්න. නමුත් මොනවා වෙනවද? කාර්යක්ෂම බව, වේගවත් බව මේකේ ලැබෙන ප්‍රතිඵලය අනිවාර්යයෙන්ම අඩු වෙනවා. හරි වැඩට එන සේවකයෝ දෙන්නෙක්ගෙන් එක්කෙනයි අදාළ. ඒ වුණාම අනිවාර්යෙන් ඒ වැඩේ කල් යනවනේ. අර ශිෂ්‍යත්වයේදී ඔයගොල්ලෝ ගණන් ගන්න මිනිස්සු 4 දෙනෙකුට මෙච්චර කාලයක් ගත වෙනවා නම් මිනිස්සු දෙන්නෙකුට ගත වෙන කාලය නේද? ඒ වගේ වෙනවා මෙතෙන්දී. ක්‍රියාවලිය අකාර්යක්ෂම වෙනවා. මෙතෙන්දී කියනවා මෙන්න මේ phosphoglycolate කියන සංයෝගය වැඩිපුර එක්රැස් වුණොත් ශාකයට ඒක විශේෂයිතයි. වැඩිපුර ඒක එක්රැස් වෙන්න හොඳ නැහැ. ඒක අනවශ්‍ය ඒ කියන්නේ අර හැදෙන අතුරු ඵලයක්. වගේ තමයි එයා හැදෙන්නේ. කිසිම වැඩක් ප්‍රයෝජනයක් ගන්න බෑ. ඒ නිසා මෙයා කරන්නේ වෙනම ඒවටත් ඊට පස්සේ ශක්තිය යනවා කාලය යනවා නේද? එහෙම වුණාම හරි මෙතනින් ගෙනියනවා දැන් හරිතලවෙන්නේ මේක හැදෙන්නේ. හරිතලවය ඔස්සේ මයිටොකොන්ඩ්‍රියාව පෙරොක්සිසෝම්. අර මතක ඇති මෙහෙම ඉන්ද්‍රියකාව දෙවෙනි පාඩමේ අපි ඉන්ද්‍රියකා යටතේ කතා කරා තනි පටලමේ කුඩා ඉන්ද්‍රියකා වෙනවා පෙරොක්සිසෝම්. හරි. එවැදී කිව්වා ඔය කතාව යම් සංයෝගවල විෂහරණය. හරි. පෙරොක්සයිඩ් විෂ බිඳ හැලීම ඒ වගේ ක්‍රියාවලියක් කරනවා. මෙතන මේ සංයෝගයේ බිඳ හෙලන්න මෙන්න මේ කියන ඉන්ද්‍රියකා තුන දායක වෙනවා. හරිතලවයේ මයිටොකොන්ඩ්‍රියා පෙරොක්සිසෝම කියලා වෙනම මාර්ගයක් ඔස්සේ ගෙනහිල්ලා එයාගේ වෙන මොකද ප්‍රයෝජනයක් ගන්න බෑ මේ විෂ නිසා බිඳ හෙලනවා. ඒකයි කරන්නේ. වෙනත් නැතුව වෙන මෙතන ග්ලූකෝස් දෙන්නේ හරි. අර එයාගෙන් ඒ සංයෝගය එකතු වෙන එක විෂය. ඒ නිසා අපි කරන්නේ වෙනම මාර්ගයක් පාවිච්චි කරලා එයාව අරන් ගිහිල්ලා එයාව බිඳ හෙලලා දානවා. විනාශ කළා දානවා. දැන් එතකොට මෙයාගෙන් කිසිම ප්‍රයෝජනයක් අපිට නැහැ. ඒතර මේ හැදින අණුවෙන් තමයි මේ C3 යාන්ත්‍රණයේදී හරි ප්‍රභා ශ්වසනය වුණොත් එයාගේ ප්‍රයෝජනය වෙන්නේ. ඒතර ඒ අනුව අපි කියනවා ප්‍රභා සංශ්ලේෂණයේ කාර්යක්ෂමතාව 50%කින් අඩු වෙනවා කියලා. ඒ අතන දෙකක් හැදිච්ච එක එකයි හැදෙන්නේ. එහෙනම් දෙකෙන් එකයි කියන්නේ 50%ක කාර්යක්ෂමතාව අඩු වීම. ඒ වගේම තමයි කාබන් ඩයොක්සයිඩ්. හරි කාබන් ඩයොක්සයිඩ් හානි වෙනවා කියනවා. ලබා ගන්නා වූ කාබන් ඩයොක්සයිඩ් එක හේතුවක් දැන්. හරි කාබන් ඩයොක්සයිඩ් හානි වීමකටත් මේක මඟ පාදනවා මේ ප්‍රභා ශ්වසන යාන්ත්‍රණය. සුද්ධ කාබන් ඩයොක්සයිඩ් හානියකට. ඒතර ඒ අනුව ඔන්න ඔය ක්‍රියාවලි දෙකම සිද්ධ වෙනවා අර ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව නිසා. ඒතර මේ නිසා මේක ශාකයට අවාසිදායක අහිතකර ක්‍රියාවලියක් කියලා අපි සලකනවා. ඒතකොට මේ කියපු දේවල් ටික තමයි ප්‍රභා ශ්වසන යටතේ ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. කොයි වගේ තත්ත්වවලදීද මේක වෙන්නේ? මොකක්ද වෙන්නේ? RUBP මගින් හරි ඔක්සිජන් බඳවා ගැනීම නිසා ඊට පස්සේ RUBP ඔක්සිජනේස් කියන ප්‍රතික්‍රියාව කාබොක්සිලේස් ඔක්සිජනේස් අර කලින් එන්සයිම් එකම තමයි එයාම මේ ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරන්න දායක වෙනවා. මේකෙන් ප්‍රතිඵල වෙනවා 3PG අණුවක් හා ෆොස්ෆොග්ලයිකෝලික් අණුවක්. හරි. ඒතර රුබිස්කෝ එන්සයිමේ ප්‍රතික්‍රියා දෙකක් උත්ප්‍රේරණය කරනවා. එතකොට මේකෙදී ඒ කතා ටික කියන්න ඕනේ. ඒතර හරි. ඊට පස්සේ අපි යනවා ඊළඟට මේකට ශාක පරිණාමයේදී හරි මේ ක්‍රියාවලිය වෙනවා. මේ ක්‍රියාවලිය වෙන එක දැන් වළක්වන මේක අවශ්‍යදායක ක්‍රියාවලියන්නේ. ඒතර දැන් විශේෂයෙන්ම හිතන්නකෝ ශාකයක් තියෙනවා කියලා ටිකක් වර්ෂාව අඩු මේ වගේම කාලගුණ තියෙන ප්‍රදේශයක යම් කිසි ශාකයක් තියෙනවා නම් එහෙම ඒතර එයාට අනිවාර්යයෙන්ම නේද හැමදාම මේ ක්‍රියාවලියට මුහුණ දෙන්න වෙනවනේ. ඒක වළක්වා ගන්න තියෙන යාන්ත්‍රණයක් තමයි මොන යාන්ත්‍රණය කියලා කියන්නේද? C4 යාන්ත්‍රණය කියලා කියන්නේ.
ප්‍රභා සංශ්ලේෂණය යටතේ ඔයගොල්ලෝ දැනගන්න ඕනේ කරුණු ටික තමයි ඔය ටික. හරි? ඒකේ මොකද්ද කියන එක ඊට පස්සේ කොයි වගේ දවස් වලටද වෙන්නේ? කවුද මේකට බලපාන්නේ? එන්සයිම් මොකද්ද? ඊට පස්සේ මේකෙන් හැදිලා එන ප්‍රතිඵල මොනවද? ඊට පස්සේ මේ අණුව විශේෂයිතයි ඒකේ මේ විදිහේ මාර්ගයකින් බිඳෙලනවා. ඊට පස්සේ මේ ප්‍රභා සංශ්ලේෂණය කොහොමද අඩු වෙන්නේ? මොනවද බලපෑම් මේකෙන් ඇති වෙන හානිදායක බලපෑම් මොනවද කියන ටික ඔයගොල්ලෝ ගලපලා ලස්සනට උත්තරයක් විදිහට මේකෙදි ලියන්න ඕනේ. පේපර් වලදී ප්‍රශ්න වලදී මම බලනවා අපි කරන්න පුළුවන් සාකච්ඡා කරන්න පුළුවන් මොනතරම් මේ සම්බන්ධ ප්‍රශ්න මම පේපර්ස් වලට දාලා සාකච්ඡා කරනවා. ඒතකොට දැනුම තහවුරු කරගන්න. ඒ විතරක් නෙමෙයි මෙතනින් නෝට් එකක් ඔයගොල්ලෝ හදාගන්න. හරි? කොච්චර ඔයගොල්ලෝ ගාව නෝට් 4ක් තිබුණත් කමක් නැහැ බයෝ වලට. තව නෝට් එකක් මේ වීඩියෝ ටික බලන ගමන් හදාගන්න. ඒක අනිවාර්යෙන් ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙයි. හරි. ඊට පස්සේ අපි දැන් බලනවා දැන් මේ වගේ ක්‍රියාවලියක් වෙනවනේ. ඒ වෙනුවට ප්‍රතිඵල වෙලා තියෙන යාන්ත්‍රණයක් තමයි C4 යාන්ත්‍රණය කියලා කියන්නේ. හරි? C4 යාන්ත්‍රණය. අපි බලනවා දැන් මේක මොකද්ද කියලා. C4 යාන්ත්‍රණය කියන්නේ මොකක්ද? C4 යාන්ත්‍රණය හැදිලා තියෙන්නේ, හැඩගැහිලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් මෙන්න මේ කියන ඔක්සිජනේස් ප්‍රතික්‍රියාව වළක්වන්න. ඒක වෙන එක වළක්වන්න. ඒක වෙන එක වළක්වන්න නම් අපිට පුළුවන් මෙහෙම දෙයක් කරන්න. RUBPට කොහොම හරි එයාට බලපෑම් කරලා හරි පර්සුවේට් කියන්නේ එයාව කොළඹවනවා. හරි එයාට බලපෑමක් කරලා හරි අපිට පුළුවන් නම් එයා ඔක්සිජන් අඩු පරිසරයකට ගෙනියන්න නේ. ඔක්සිජන් අඩු කාබන් ඩයොක්සයිඩ් වැඩි පරිසරයකට එයාව ගෙනහිල්ලා දාන්න පුළුවන් නම් එයා ඊට පස්සේ අවුලක් නැහැ. ඊට පස්සේ ගැටලුවක් නැහැ. එයා ඔක්සිජන් වැඩිපුර තියෙනවා නම් ඔක්සිජන් එක මේ කාබන් ඩයොක්සයිඩ් එක බැඳෙනවා. කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර තියෙනවා නම් හරි. අර ඔක්සිජන් වැඩි වුණොත් තමයි එයා කාබන් ඩයොක්සයිඩ් අමතක කරන්නේ. ඒත් අපි මෙහෙම යාන්ත්‍රණයක් මේකෙදි කතා කරනවා. සමහරක් ශාකවල මෙන්න මේ වගේ අපූර්ව හැඩගැසීමක් අපිට දකින්න පුළුවන්. ශාක පත්‍රයක් අපි අරගෙන මෙහෙම ශාක පත්‍රයක් අරගෙන මේකේ හරස් කඩක් හරි මෙහෙම හරස් කඩක් අපි බලනවා. හරස් කඩක් හරි මෙහෙම හරහට කපලා මෙහෙම බලනවා ඉස්සරහින් තියලා. ඊට අපේ ශාක පත්‍රය මෙහෙම පේනවා. ඒකෙදි මේ නාරටි කියන්නේ සනාල කලාප. ඒක වටා මේ විදිහට ඔය විදිහට කලාපයක් අපිට පේනවා යම් සෛල ප්‍රමාණයකින් හැදිච්ච. මේකට අපි කියනවා කලාප කොපුව කියලා. හරි කලාප කොපුව. ඊට පස්සේ ඒ වටා තවත් සෛල තියෙනවා. එහෙම පිළියෙල වෙච්ච නැති නිකන් පූරකය තුල ඔහම තියෙනවා. මෙන්න මේ වගේ පිළියෙල වීමක් විශිෂ්ට පිළියෙල වීමක් අපිට දකින්න පුළුවන් වෙනවා මේ C4 ශාකවල. හරි C4 ශාකවල මේ වගේ විශිෂ්ට වූ පිළියෙල වීමක් දකින්න පුළුවන් වෙනවා පත්‍රය තුල. මේ කලාප කොපු සෛල මේ පත්‍ර මධ්‍ය සෛල. මොනවාද මේ පත්‍ර මධ්‍ය සෛල මේ කලාප කොපු සෛල. ඒ අතර බැඳීමක් තියෙනවා හොඳයි. මෙහෙම වෙන් වෙලා නෙමෙයි මෙහෙම හොඳ බැඳීමක් තියෙනවා කලාප කොපු සෛල හා පත්‍ර මධ්‍ය සෛල අතර. මේවා ගත්තාම හරිතලාව ගොඩක් වැඩි. හරි හරිතලාව ප්‍රමාණය ඉන්ද්‍රියක ප්‍රමාණය වැඩි සාපේක්ෂව ගත්තාම. හරි සෛලයත් හරි සෛලයත් මොකද වෙන්නේ ටිකක් ලොකුයි. හරි කලාප කොපු සෛල ටිකක් ලොකුයි පත්‍ර මධ්‍ය සෛල වලට වඩා. ඒ වගේ වෙනස්කම් අපිට මෙතෙන් දකින්න පුළුවන් වෙනවා. බැඳීම ගොඩක් වැඩි. හරි කලාප කොපු සෛල තුල හරි හරිතලාව තියෙනවා දෙකේම හරිතලාව තියෙනවා. ඒවත් වෙනස්කම් තියෙනවා. අපි ඒවත් මොනවද කියලා කතා කරනවා දැන්. ඒවත් කතා කරන්න ඕන. මෙතන සෛලම් මෙතන ෆ්ලෝරයින්. මෙන්න මේ වගේ පටක ව්‍යුහයක් තියෙනවා. මේ පටක ව්‍යුහය අපි හඳුන්වනවා ක්‍රාන්ස් පටලිති. ක්‍රාන්ස් පටක ව්‍යුහය. ඒ හඳුන්වා දීපු විද්‍යාඥයාගේ නමින් ඒක නම් කරලා තියෙනවා. හරි. C4 ශාක පත්‍රය බලපුවම ඔන්න ඔය විදිහේ සැකස්මක් තියෙනවා. ඒක සාමාන්‍ය ශාක වල එහෙම නැති සැකස්මක්. C3 වලත් තියෙනවා. හරි කලාප කොපුවක්ම එහෙම තියෙනවා. හැබැයි ඒවේ හරිතලව දරන්නේ එහෙම නැහැ. හරි C3 වල කලාප කොප්පු සෛල තියෙනවා මේ විදිහට. කලාප කොප්පු සෛල අපිට ශාක පාට මේ පත්‍රය විස්තර කරගන්නත් තියෙනවා. ඒකේ කලාප කොපුවක් තිබ්බට ඔහොම හැඩගැහිච්ච සෛල නෙමෙයි තියෙන්නේ. හරි මේවා සෛල විශේෂයෙන් හැඩගැහිලා තියෙනවා. අපි බලනවා ඒ මොකටද කියලා. හරි ඔයගලන්ට තේරෙයි මේ කොටස ඉවරුනායින් පස්සේ කොච්චර විශේෂණීය වීමක් ඒවා දකින්න පුළුවන්ද කියන එක. හරි ඊට පස්සේ මම අඳිනවා මෙහෙම
දැන් මේකෙදි මම මොකද්ද කිව්වේ? ප්‍රධාන වශයෙන් මේ තැනදී මේ ක්‍රාන්ස් පටක ව්‍යුව. ඒ කියන්නේ C4 ශාක පත්‍රයක් ගත්තාම ඒකේ හරස්කප්පමක් බලපුවම ඔයාලට පේන්නේ එක ක්‍රාන්ස් පටක ව්‍යුවයක් කියලා. ඒ කියන්නේ මොකද්ද? සනාල කලාපයේ වටා තදින් වැසිරීලා තියෙනවා කලාප කපු සෛල ස්තරයක්. ඒ වගේම ඊට යාබදව ඒ කලාප කපු වලට හොඳින් බැඳී පවතිනවා. හරි. හොඳින් බැඳී පවතින මොනවද තියෙන්නේ? පත්‍ර මැද සෛල තියෙනවා. ඒතර මේවා අතර සම්බන්ධතා තියෙනවා මොනවද? ප්ලාස්ම බන්ධ මගින්. ප්ලාස්ම බන්ධ. ඒකත් ඔයගොල්ලෝ දැක්ක අපි අර ඉන්ද්‍රිකා කතා කරනකොට ශාක සෛල අතර සම්බන්ධතාවය තියා ගන්නවා ප්ලාස්ම බන්ධ වලින් කියලා කතා කරේ. ඒතර මෙන්න මේ වගේ ප්ලාස්ම බන්ධ වලින් මේගොල්ලෝ හොඳට සම්බන්ධයි. ඕන තරම් අර ද්‍රව්‍ය හුවමාරුවට ඉඩකඩ සලසලා තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ හරහා ගොඩක් හුවමාරු වෙනවා ඇතිනේ. අපි බලමු. ප්ලාස්ම බන්ධ වලින් හොඳින් සම්බන්ධයක් තියෙනවා මේ පත්‍ර මැද සෛල සහ කලාපෝප සෛල අතර. කලාප කොපුවක් ඔය විදිහට පිළිලා තියෙනවා. සනාල කලාප වලට බාහිරට වෙන්නට පත්‍රයේ මේ මතු පිට නැත්නම් පෘෂ්ඨ ප්‍රදේශයට වන්නට. ඒ කියන්නේ බාහිර යටි අපි චර්මයට ආසන්නයෙන් තියෙන්නේ පත්‍ර මැද සෛල. කලාප කොපු සෛල හැමතිස්සෙම තියෙන්නේ ඇතුලේ අභ්‍යන්තර වන්නට. හරි. ඊට පස්සේ මේකේ සෛලවල වෙනස්කම් තියෙනවා. සාමාන්‍ය කලාප කොපු සෛලය ගත්තාම සෛලය ටිකක් විශාලයි. පත්‍ර මැද සෛල වලට වඩා. හරි සෛල සාපේක්ෂව විශාලයි. ඒ වගේම ඉන්ද්‍රිකා වැඩිපුර තියෙනවා මෙයාලට සාපේක්ෂව. මෙයාලගේ. අපෝ කියනවා එක පත්‍ර මැද සෛල වලට වඩා මේ සෛල විශාලයි. මේ සෛල කියන්නේ කලාප කොපු සෛල. ඊට අමතරව ඉන්ද්‍රිකා වැඩි. ඉන්ද්‍රිකා ප්‍රමාණය වැඩි. හරි හරිතලව මයිටොකොන්ඩ්‍රියා ඒ වගේ ඉන්ද්‍රිකා ගොඩක් තියෙනවා. හරි. එතකොට ඔය කතා ටික කියලා ඔය හැඳින්වීමක් කරේ. ඊට පස්සේ අපි බලන්න යන්නේ මේ C4 යාන්ත්‍රණය සිද්ධ වෙන්නේ කොහොමද කියන එක. හරි. ඒකෙදි මෙහෙම අපිට ඇඳයකි මම මෙතනින් අඳිනවා මේ අඳින සෛලය ඇවිල්ලා මොන සෛලයක්ද? පත්‍ර මැද සෛලයක්. කොටුවක් වගේ අඳින්න. ඊට පස්සේ මම ටිකක් අණ්ඩාකාර වගේ ෂේප් එකකින් අඳින්නම්. තව තියෙනවා ඒක මට අඳින්න ඉන්න තියෙනද ඒක පිටියෙන් අඳින්න වෙන්නේ එහෙම උනොත් නේද? එහෙම අඳින්නේ නැහැ. මේ තියෙන්නේ කලාපොප්පු සෛලය. මම ඒක නම් කරනවා මේ පත්‍ර මැද සෛලය මේ කලාපොප්පු සෛලය. අන්න දැන් අපි එනවා යාන්ත්‍රණයට C4 යාන්ත්‍රණය. හොඳට මේක බලා ගන්න, හොඳට අධ්‍යයනය කරන්න. ඊට පස්සේ මේ බෝඩ් එකේ අඳින සටහනට අනුව ඔයගොල්ලෝ නෝට් එකක් හදන්න. හරි. දැන් මේ කොහෙද තියෙන්නේ? දැන් මේ ලොකු කරලා නැන්ද? මේ තියෙන්නේ මෙන්න මෙතන තියෙන්නේ. හිතන්නකෝ මේ සෛල දෙක කියලා නේද? මේ සෛල දෙක මම ඇන්ද කියලා. මම හිතන්නේ. එමෙ හිතන්න පුළුවන් වෙන්න ඕන. දැන් කාබන් ඩයොක්සයිඩ් කොහෙන්ද එන්නේ? කාබන් ඩයොක්සයිඩ් ගොඩක් වෙලාවට පත්‍රයේ යටි අභිධර්මයේ රිංගගෙන ඇවිල්ලා ඔහොමම එනවා දැන්. හරි. මෙහෙම ඇවිල්ලා දැන් කලාප කොපු සෛලයට කෙලින්ම යන්න බෑ කාබන් ඩයොක්සයිඩ්. ඇයි? කලාප කොපු වටා හැමතිස්සෙම පත්‍ර මැද සෛල. මම මේ ඉඳලා තියෙන දැනලා නැත්නම් මේෙත් මොනවද තියෙනවද? පත්‍ර මැද. ඒවෙන් ආවරණය වෙලා තියෙන ස්තර දෙකක්, එකක් දෙකක් හෝ තුනක් වගේ ස්තර කිහිපයක් එක්ක එකතු වෙලා පත්‍ර මැද සෛල ස්තර වලින් මොනවද වැහිලාද තියෙන්නේ? කලාප කොපුව වැහිලා තියෙන්නේ. එහෙනම් කෙලින්ම පත්‍ර මේ බාහිරින් එන කාබන් ඩයොක්සයිඩ් අණුවකට බොහෝ වෙලාවට කලාප කොපු සෛලයට කෙලින්ම යන්න බෑ. ඒ අනුව මේ හරියට එන්නේ. ඒ කියන්නේ මෙතනින් කාබන් ඩයොක්සයිඩ් මෙහෙම ඇවිල්ලා කොහෙටද යන්නේ? පත්‍ර මැද සෛලය තුලට. ඔන්න දැන් පත්‍ර මැද සෛලය තුලට ගියා. ඒක මම මෙතන සටහන් කරනවා. මේ තියෙන්නේ සෛල බිත්ති. දැන් මේකේ විශේෂයෙන්ම ඔයගොල්ලෝ අඳින්න ඕනේ මොනවද තියෙනවා කියලාද මේ අතර? ප්ලාස්ම බන්ධ තියෙනවා කියලා. හරි. මම මේ මකනවා. එතකොට තේරෙනවා ප්ලාස්ම බන්ධ තියෙනවා කියලා. හරි. සිදුරු මේ සිදුරුනේ. ඔන්න කාබන් ඩයොක්සයිඩ් ආවා. කාබන් ඩයොක්සයිඩ් ආවේ කොහාටද? පත්‍ර මැද සෛලයේ සෛලෝප්ලාස්මයට. එයා ඇවිල්ලා ආපු ගමන් මේකේ ඉන්නවා කවුද? මෙන්න මෙහෙම එන්සයිම් එකක්. නම් මම මේ ලියනවා හරි. මෙන්න මෙහෙම එන්සයිම් එක කාබොනික් ඇන්හයිඩ්‍රේස් කියලා. ඇන්හයිඩ්‍රේස් එන්සයිම් එකක ඒ එන්සයිම් එක මගින් හරිද? කාබන් ඩයොක්සයිඩ් මොනවා බවට පත් කරනවද? CO2 බයිකාබනේට් අයන බවට පත් කරනවා. අන්න CO2 බයිකාබනේට් අයන බවට පත් කරා කවුද? මෙන්න මේ එන්සයිම් එක. ඒ එන්සයිම් එක කොහෙද ඉන්නේ? මෙයාගේ සයිටෝප්ලාස්මේ. හරි. එතකොට
මෙයා ඊට පස්සේ දැන් බයිකාබනේට් නේ ඉන්නේ. බයිකාබනේට් ඔහම ඉන්නකොට දැන් කාබන් ඩයොක්සයිඩ් වලින් බයිකාබනේට් හැදිලා එයා ඔහෙ ඉන්නවා සැරිසරමින් ඉන්නවා සයිටෝප්ලාස්මේ. මෙහෙම සැරිසරමින් ඉන්නකොට මේක දකිනවා කවුද? මේ සයිටෝප්ලාස්මේ තුල ඉන්න PEP කියලා කෙනෙක්. මෙයාගේ නම ෆොස්ෆෝඊනෝල් පයිරුවේට්. හරි ෆොස්ෆෝඊනෝල් පයිරුවේට් එහෙම නැත්නම් PEP. දැන් මේ සංකේත ලියනකොට හරිද අනිවාර්යයෙන්ම ඔයාලා එකපාරක් ෆොස්ෆෝඊනෝල් පයිරුවේට් කියලා සිංහල අකුරෙන් ලියලා වරහන් ඇතුලේ එතනම PEP කියලා දාන්න ඕනේ. ඊට පස්සේ ආපහු සැරයක් ෆොස්ෆෝඊනෝල් පයිරුවේට් කියලා ලියන්න ආව PEP කියලා ලියන්න ආව ඊළඟට ඔයාලට මේ සංකේත ලියන්න පුළුවන්. එකපාරම සංකේත දාන්න එපා. සමහර විට ඒවට අදාළව ලකුණු ප්‍රමාණයක් අඩු වෙන්න පුළුවන්. මොකද මේක වෙන සංයෝගයකටත් තියෙන්න පුළුවන් නමක් නේ විද්‍යාවේදී. මේ PEP කියන්නේ කොයි PEPද කියලා දන්නේ නැහැ. හරි. ડોක්ටර් කෙනෙක් බේත් ලියද්දි එහෙම ලියලා බෑ. හරියට ඒ නිසි බේත ලියන්න ඕනේ. හරි. මෙන්න මෙහෙම PEP කියලා සංයෝගයක් හැදෙන මේ ඉන්නවා සයිටෝප්ලාස්මේ. එයා දකින්නවා කවුද? බයිකාබනේට් ඇවිල්ලා ඉන්නවා කියලා. ඊට පස්සේ එයා මොකද කරන්නේ? අන්න ප්‍රතිග්‍රහණය කරනවා බයිකාබනේට්. අල්ල ගන්නවා. හරි. ප්‍රතිග්‍රහණය කරනවා PEP විසින්. ඒ කරලා එයා හදනවා කාබන් 4ක මෙන්න මෙහෙම සංයෝගයක්. ඔක්සලෝ ඇසිටේට්. ඒකෙත් නම හරි ඔක්සලෝ ඇසිටේට්. ඔක්සලෝ ඇසිටේට්. අනිවාර්යෙන් මේ හැම සංයෝගයකම කාබන් ගාන කීයද කියන එක ලියන්න අමතක කරන්න එපා විභාගෙදී. මෙතන කාබන් 3යි, PEP වල කාබන් 3යි, ඔක්සලෝ ඇසිටේට් වල කාබන් 4යි. හරිනේ ඉතින්. ඒ PEP කාබන් එකක් ග්‍රහණය කරගත්තාම ඉතින් එයාගේ කාබන් ගාන 4ක් වෙනවා. එකනේ ගන්න ඔන්නෝම සංයෝගයක් හදනවා. කවුද එයාගේ නම? ඔක්සලෝ ඇසිටේට්. එතකොට නම ඊට පස්සේ කාබන් ගාන මේවා අමතක කරන්න එපා. මේවා අනිවාර්යෙන් භාගයේ මාකින් එකේ මේ ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යෙන් මාකින් එකේ පොයින්ට්ස් එනවා. මෙයා ඊට පස්සේ තව දුරටත් ස්ථායි සංයෝගයක් වන මැලේට් හෝ ඇස්පර්ටේට් මම ඇස්පර්ටේට් කියන එක මෙහෙන් ලියන්නම්. බොහෝ විට මැලේට් හරි ඇස්පර්ටේට් හෝ මැලේට් බවට හරි පත් වෙනවා ඔක්සලෝ ඇසිටේට්. දැන් පොඩ්ඩක් බලන්න මෙතෙන්දී ඔක්සලෝ ඇසිටේට් හරිද? මෙයාගේ කාබන් ඩයොක්සයිඩ් පළමු ප්‍රතිග්‍රහණයෙන් තමයි ඔක්සලෝ ඇසිටේට් හැදෙන්නේ. හරි? ප්‍රාථමිකව පළමුව ප්‍රතිග්‍රහණය කරන්නේ කවුද? PEP. PEP තමයි පළමු කාබන් ප්‍රතිග්‍රාහකය වෙන්නේ C4 යාන්ත්‍රණයේදී. ඒතර එයා හදලා මුලින්ම PEP බයිකාබනේට් එක ග්‍රහණය කරලා එයා හදන ඔක්සලෝ ඇසිටේට්. මේක තමයි C4 යාන්ත්‍රණයේ පළමු ස්ථායි ඵලය. කවුද? මෙයා තමයි පළමු ස්ථායි ඵලය. ඒ නිසා තමයි අපි මේක නම් කරන්නේ මොන යාන්ත්‍රණය කියලාද? C4 යාන්ත්‍රණය. එයාගේ කාබන් 4යිනේ තියෙන්නේ. අර යාගේ කැල්වින් චක්‍රය සිද්ධ වෙද්දී C3 වලදී මොකද උනේ? RBP කාබන් ඩයොක්සයිඩ් එක්ක C6 අස්ථායි ඵලයක් හැදුවා. එයා 3PG බවට පත් වුණා. 3PG තමයි පළමු ස්ථායි ඵලය. එතන කාබන් 3යි. ඒ නිසා C3 වුණා. මෙතන C4 වෙන්නේ ඒකයි. මෙයා කියනවා වඩාත් ස්ථායි මැලේට් බවට පත් කරනවා. ඒ කියන්නේ මේ ඔක්සලෝ ඇසිටේට් අස්ථායි කියන එක නෙමෙයි වඩා ස්ථායි. වැඩි හොඳට මෙයා මැලේට් කරලා තියෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා පත්‍ර මධ්‍ය සෛල තුල. ඊට පස්සේ දැන් පත්‍ර මධ්‍ය සෛලයේ ওই දේවල් ටික වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ මැලේට් කවුරු හරහාද? මෙන්න මේ ප්ලාස්ම බන්ධ හරහා යනවා කාටද? කලාප කොපු සෛලයේ වෙත. ඒක මම කළු පාට නම් දෙන්න මොකද නිල් පාටින්නේ තියෙන්නේ. හරි. මැලේට් කියන සංයෝගය මොකද උනේ? දැන් මුලින් ඉඳලා ගත්තොත් පත්‍ර මධ්‍ය සෛලයට කාබන් ඩයොක්සයිඩ් ආවා. එයා බයිකාබනේට් බවට පත් වුණා කාබොනික් ඇන්හයිඩ්‍රේස් එන්සයිමය මගින්. ඊට පස්සේ එයාව පත්‍ර මධ්‍ය සෛලයේ හිටපු PEP මගින් ලබා ගත්ත ප්‍රතිග්‍රහණය කරලා එයා ඔක්සලෝ ඇසිටේට් කියන ප්‍රථම ස්ථායි ඵලය හැදුවා. මොකේද? C4 යාන්ත්‍රණය. ඒ ස්ථායි ඵලය තවදුරටත් ස්ථායි වන මැලේට් එහෙම නැත්නම් ඇස්පර්ටේට් කියන සංයෝගය බවට පත් කළා. මැලේට් කියන සංයෝගය මෙයාට යනවා. දැන් මෙතනත් මැලේට්ම තමයි වෙන එකක් වෙන්නේ නැහැ. මැලේට් විදිහටම එයා ගිහිල්ලා තමයි හරි මැලේට් විදිහටම තමයි කලාපකොපු සෛලයට යන්නේ. ප්‍රධාන වශයෙන් කලාපකොපු සෛලයේ හරිත ලව්‍ය තුලට තමයි මෙයා යන්නේ. හරි
කලාප කුසයිලේ තියෙනවනේ හරිතලව. ඒ ටික ප්‍රමාණයෙන් විශාල හරිතලව. හරි. කලාප කුසයිල වල තියෙන ඒවා ප්‍රමාණයෙන් විශාල හරිතලව. මෙච්චර විශාල නෑ නම් අර රූපේ මම ඔයගලන්ට පැහැදිලි වෙන්න තමයි දෙන්නේ. සයිලට සාපේක්ෂව මෙච්චර විශාල නෑ හරිතලව. ඒතර අනිත් ඒවා තියෙන කොහෙද නේද? සාපේක්ෂව අර රූපය ඔයගලන්ට පැහැදිලි වෙන්න තමයි මම මේ ටිකක් විශාලට යන්නේ. මම කොහොමද විශාල බයින් වැඩි සාපේක්ෂව විශාල බයින් වැඩි හරි. මැලේට් මේ විදිහට යනවා කලාප කුසයිලේ හරිතලවයට ගිහිල්ලා එයා එතෙන්දි එයා අපව බිඳවට එනවා කවුරු බවටද? පයිරුවේට් බවට. පයිරුවේට් මතකද ඔයගොල්ලන්ට? නෑ පයිරුවේට් ඔයගොල්ලන්ට මතක නෑ නේද? මොකද සෛලීය ශෝෂණය අපි තාම කරේ නෑනේ. ශෝෂණය කරනවා ඊළඟට. පයිරුවේට් කියන්නේ සංයෝගයක්. මෙයා මෙහෙම පයිරුවික් අම්ලය කියලා අපි කියනවා. මේ විදිහේ සංයෝගයක් හරි. පයිරුවික් අම්ලය. මේ වගේ සංයෝගයක්. ඒතකොට මෙයා තමයි හැදෙන්නේ මෙතෙන්දී කාබන් 3යි. කාබන් කීයද? කාබන් 3ක සංයෝගයක් මෙයා. මෙහෙම හැදෙනකොට දැන් මෙයා කීයද කාබන්? කාබන් 4යි. එහෙනම් කාබන් 4 සංයෝගයකින් කාබන් 3 සංයෝගයක් හැදිලා තියෙනවා. එහෙනම් ඒක මොකක් වෙලා ඇද්ද? මොනවා වෙලාද මෙහෙම කාබන් 3 සංයෝගයක් හැදෙනවා ඇත්තේ? මෙතනින් කාබන් එකක් අඩු වෙලා නේද? ඒ අඩු වෙන එක මම මේ විදිහට ඇඳොත් හරි. කාබන් ඩයොක්සයිඩ්. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් විදිහට කාබන් එකක් අයින් වෙනවා. ඒකට අපිට කියන්න පුළුවන් කාබොක්සිල් හරණයක් වෙනවා කියලා. ඒතර මැලේට් මේ විදිහට පයිරුවේට් බවට පත් වෙනවා. හරි. ඊට පස්සේ උතනින් පිට වෙන කාබන් ඩයොක්සයිඩ් එක ලබා ගන්නවා කවුද? මේ හරිතලවය තුල ඉන්න හරිතලවය පංජරේ ඉන්නවා කවුද? අන්න ඉන්නවා RUBP. මෙයා අපිට හුරුයි නේද? කලිනුත් අපිට හම්බෙච්ච කෙනෙක්නේ. අන්න එතකොට එයා ඉන්නවා කලාප කුසයිලේ හරිතලව පංජරේ. ඒත් මේකේ නැද්ද? ඒකේ නැහැ. පත්‍ර මැද සෛලවල ඉන්නේ. ඒක තමයි මේ C4 යාන්ත්‍රණ වල තියෙන විශේෂත්වය. මම කිව්වා මුලින්ම RUBP ව අපි කොහෙට හරි තල්ලු කරා නම් හරි මොන වගේ තැනකටද? ඔක්සිජන් අඩු තැනකටනේ. අර තල්ලු කරලා තියෙන්නේ. දැන් එයා පාඩුවේ ගිහිල්ලා කලාප කුසයිල ඇතුලේ ඉන්නවා. මෙන්න මේ විදිහට RUBP කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණය කරනවා. ප්‍රතිග්‍රහණය කරලා එයා අර කලින් විදිහට කැල්වින් චක්‍රය මොනවා කරනවද? ක්‍රියාත්මක කරනවා. කැල්වින් චක්‍රය. කැල්වින් චක්‍රය කියන්නේ ඒක 아무තෙන් පැහැදිලි කරන්න දෙයක් නැහැ. 3PGA ඊට පස්සේ ඩයි 13 බිස්ෆොස්ෆෝග්ලිසරේට් ඊට පස්සේ එකෙන් ග්ලිසරෝල් 3 ෆොස්ෆේට් එකෙන් ග්ලූකෝස් ආපහු RUBP පුනර්ජනනය එහෙමනේ යන්නේ. C6 12 ඕක ඒ කියන්නේ ග්ලූකෝස්. මෙන්න මේ විදිහට කැල්වින් චක්‍රයක් ක්‍රියාත්මක කරනවා කවුද? මේ කලාප කුසයිලය තුල ඉන්න RUBP. කවුරු ලබාගෙනද? කාබන් ඩයොක්සයිඩ් ලබාගෙන. එතෙන්දී වෙනසක් නැහැ. අර කැල්වින් චක්‍රයම තමයි වෙන්නේ. දැන් C4 යාන්ත්‍රණය ඔයගොල්ලෝ විස්තර කරනවා නම් බාට ආවොත් C4 යාන්ත්‍රණය විස්තර කරන්න කියලා හරිද? C4 යාන්ත්‍රණය විස්තර කරන්න කියලා අනිවාර්යයෙන්ම ඔයාලා කැල්වින් චක්‍රයේදී වෙන පියවර ටිකක් ලියන්න ඕනේ. මම මෙතෙන්දී විස්තර කරන්නේ නැහැ මොකද ඒක කලින් විස්තර කරලා තියෙන නිසා. නමුත් අනිවාර්යයෙන් ඒක ලියන්න හරි. මොකද මේ දැන් අපි C3 වලින් C4 වලට එනකොට අපි කියනවා කැල්වින් චක්‍රයක් ක්‍රියාත්මක වෙනවා කියලා. නමුත් C4 විතරක් ඔයගොල්ලෝ කියනවා නම් ඒ කැල්වින් චක්‍රයේදී වෙන පියවර ටිකක් සඳහන් කරන්න වැඩි වෙලාවක් ඔයගොල්ලෝ කොට යන්නේ නැහැ කැල්වින් චක්‍රයේ පියවර ටික විස්තර කරන්න. ඒ ටිකත් විස්තර කරන්න මොකද මාකින් එකට සමහර විට ඒක ඇඩ් වෙන්න පුළුවන්. සමහර විට කැල්වින් චක්‍රයේ පමණක් සිදුවේ කියන්නත් පුළුවන් නැත්නම් පොයින්ට් ටික වැඩි කරගන්න ඕන නම් ඒගොල්ලෝ කැල්වින් චක්‍රයේ වෙන පියවර ටිකක් දාන්න පුළුවන් ඒකට. ඉතින් යනවා ප්‍රශ්න දිහා බලලා වෙලාවත් බලලා ඕගොල්ලන්ට ප්ලෑන් කරගන්න වෙනවා ඕගොල්ලෝ ලියන උත්තරේ කොහොමද කියන එක විභාග වෙලාවේදී. හරි දැන් මේකේ කොටස් දෙකකට හෝ තුනකට වගේ ප්‍රශ්න ආවොත් ගොඩක් වෙලාවට C4 යාන්ත්‍රණය විස්තර කරන්න කියලා තිබුණොත් ඒ අතරතුර එකක එතන ගොඩක් වෙලාවට 1110 කැල්වින් චක්‍රයේ සිදුවේ කියලා මෙතන RUBP කාබන් ඩයොක්සයිඩ් අරගෙන ඒක ඒ මත රඳා පවතිනවා. හරි. තනි රචනා ප්‍රශ්නයක් ආවොත් C4 යාන්ත්‍රණය විස්තර කරන්න කියලා අන්න එතකොට අනිවාර්යයෙන් ඔයගොල්ලන්ට ඒවා ලියන්න වෙනවා. හරි. ඒ අනුව ඔන්න ඔය දේවල් ටික තමයි වෙන්නේ යාන්ත්‍රණයේදී. ඊට පස්සේ මෙතනින් පයිරුවේට් ආපහු මේ සෛලයට ගිහිල්ලා මෙයාගේ කාබන් 3යින් තියෙන දර කාබන් 4ක ඔක්සලෝ ඇසිඩේට් බවට පත් වෙන්න සිද්ධ වෙනවා. ඒක එයා කරගන්නවා. හරි.
එහෙම කරගෙන අපෝ ඔක්සලෝඇසිඩ් මේ sorry නෑ පොඩ්ඩයි එතන මේ ඔක්සලෝඇසිඩ් නෙමෙයි PEP නෙවෙන්න ඕනේ. හරිද? පයිරුවේට් හැදෙනවා. පයිරුවේට් කියන්නේ එයාගෙම විශේෂිත වූ එක්කෙනෙක් තමයි ෆොස්ෆොයිනෝල් පයිරුවේට් කියන්නේ. වෙන ලොකු විශේෂයක් නැහැ. මෙයාට ෆොස්ෆේට් කාණ්ඩයක් බඳින එක මෙයාට වෙලා තියෙන්නේ. එයා ශක්තිය අරගෙන ෆොස්ෆේට් කාණ්ඩයක් බඳගෙන ෆොස්ෆොයිනෝල් පයිරුවේට් බවට පත් වෙනවා. අපහු පත්‍ර මධ්‍ය සෛලයට ගිහිල්ලා. ඊට පස්සේ එයාට ආපහු අර වගේ යාන්ත්‍රණයකට සම්බන්ධ වෙන්න පුළුවන් බයිකාබනේට් එකක් අරගෙන ඔක්සලෝඇසිඩේට් වෙන්න. කලින් විදිහට මේ ඔක්සලෝඇසිඩ් වෙන්නේ ෆොස්ෆොයිනෝල් පයිරුවේට්. ඔන්න ඔය ක්‍රියාවලිය තමයි C4 යාන්ත්‍රණයේදී යාන්ත්‍රණයක් විදිහට ගත්තාම වෙන්නේ. දැන් මේකදී ඔයගොල්ලන්ට පේනවා කාබන් ඩයොක්සයිඩ් දෙපාරක් තිර කරනවා කියලා. පේනවද ඒක? කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රහණය දෙපාරක් සිද්ධ වෙනවා. මෙයා එකපාරක් ප්‍රතිග්‍රහණය වෙනවා වායු ගෝලයෙන් එන කාබන් ඩයොක්සයිඩ්. ආපහු මේ සංයෝගයේ බිඳවැටෙද්දී නිපදවන කාබන් ඩයොක්සයිඩ් ගන්නවා RUBP. දැන් මෙතෙන්දී මේකේ කොහොමද දැන් ඒතකොට C3 වල නැත්නම් ප්‍රභා ශ්වසනයක් වළක්වලා තියෙන්නේ. ඒ ළමයි දැන් මෙහෙම වෙනවනේ. මෙතන මේ විදිහේ පටක සැකැස්මක් තියෙන හින්දා ඔක්සිජන් එහෙම නැත්නම් ඒ වගේම දැන් තව අපි නොකියපු කතා ටිකකුත් තියෙනවා මෙතන. හරි. නොකියපු කතා ටික තමයි මේවා ටික. ඒකත් දැන් කියලා ඉන්නම් මේ ටික අයින් කරලා. මෙහෙම වෙනවා මෙන්න මේ පත්‍ර මධ්‍ය සෛලයේ ඒ වගේම කලාපකූප සෛලයේ හරිත ලව අතර වෙනස්කම් කීපයක් තියෙනවා. කාගේද? පත්‍ර මධ්‍ය සෛල හරිත ලවයි කලාපකූප සෛල හරිත ලවයි. මේ දෙක අතරත් වෙනස්කම් ටිකක් තියෙනවා. ඒ තමයි මේවා ටික. සාමාන්‍යයෙන් ගත්තාම පත්‍ර මධ්‍ය සෛලවල තියෙන හරිත ලව වල මොනවා තියෙනවද? ග්‍රැනා හොඳින් තියෙනවා. ග්‍රැනා කියන මතකද ඔයගොල්ලන්ට පංජර කණිකා? තෛලකොයිඩ පටලවල තියෙන ග්‍රැනා. එහෙම නැත්නම් පංජර කණිකා ගත්තාම මේවා හොඳින් තියෙනවා. හරි. පත්‍ර මධ්‍ය සෛලවල. හරි. ඒතකොට මෙයාලගේ ගත්තාම ග්‍රැනා ගොඩක් අඩුයි. ග්‍රැනා ප්‍රමාණය ගොඩක් අඩුයි. ඒ කියන්නේ තෛලකොයිඩ පටලවල තියෙන පංජර කණිකා විදියට එයාලගේ පිළියෙල වීමක්. ඒ කියන්නේ මෙන්න මේ සෛලේ එහෙම පිළියෙල වීමක් නැහැ. ගොඩක් අඩුයි. අඩුවෙන් නිකන් අර මේ නිකන් පටලයක් දෙයක් ඒ වගේ තමයි තියෙන්නේ ග්‍රැනා. ඒ නිසා ආලෝක ප්‍රතික්‍රියා මොනවා වෙනවද? හොඳින් සිද්ධ වෙනවා පත්‍ර මධ්‍ය සෛලවල හරිතලව. ඒ කියන්නේ මේ හරිය. හොඳින් ආලෝක ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. මෙයාලට මොකද වෙන්නේ? ආලෝක ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. ගොඩාක් අඩුවෙන් තමයි සිද්ධ වෙන්නේ. තව වෙනස්කමක් තමයි මේවා එක්කම සම්බන්ධ වෙන එක PS2 PS2 PS1 මෙයාගේ දකින්න පුළුවන් කාගේද? පත්‍ර මධ්‍ය සෛල හරිතලව වල. කලාපකූප සෛල වල PS2 අපිට දකින්න හම්බ වෙන්නේ. PS2 පද්ධතිය මතක ඇතිනේ ඔයගොල්ලන්ට. එයානේ ප්‍රධාන වෙන්නේ ආලෝක ප්‍රතික්‍රියාව රේඛීය ඉලෙක්ට්‍රෝන ගලණයට. ඒ අනුව මේ පද්ධතිය PS2 පද්ධතිය දකින්න හම්බ වෙන්නේ කලාපකූප සෛල වල. මෙන්න මේ කියන ලක්ෂණ නිසා ඔයගලන්ට තේරෙනවා දැන් කලාපකූප සෛලයේ දිහා බලපුවම එයාගේ තියෙනා වූ මේ අණුවර්තන තුනෙන් එයාව නිෂේධනය කරලා තියෙනවා. එයාව මැඩපවත්වලා තියෙනවා. මොකක් වෙන එකෙන්ද? ආලෝකයේ මත රඳාපවතින ප්‍රතික්‍රියාවනේ. ආලෝකයේ මත රඳාපවතින ප්‍රතික්‍රියාව වෙන්න බැරි තරම් මෙයාට දැන් ග්‍රැනාත් නැහැ, PS2ත් නැහැ. ඒ නිසා මේ සෛලයේ ආලෝකයේ මත රඳාපවතින ප්‍රතික්‍රියාව වෙන්නේ නැති තරම් මෙයාගේ හොඳින් වෙනවා. එතන තියෙන බලපෑම් බලන්න. එතන දැන් RUBP කොහෙද ඉන්නේ? RUBP මෙහෙනේ ඉන්නේ. මෙහෙ කොච්චර ඔක්සිජන් ආවත් මොනව වෙන්නේ නැද්ද? ඔක්සිජන් සෛලයට යන්න හේතුවක් නැහැ. මෙතනින් ඔක්සිජන් ආව මෙයා පිට වුණා. ඊට පස්සේ ආන්තර සෛලීය අවකාශ වලට ගිහලා ගොඩක් වෙලාවට යනවා. ඒතකොට සෛලය තුල හරිතලවයේ තුල හැදුනොත් තමයි අර ප්‍රභා ශ්වසනය වෙන්න ප්‍රධාන බලපෑම එන්නේ. මෙතන හැදෙන බාහිර සෛලවල. ඒතකොට ඒ සෛල වලින් ගිහිල්ලා පුළුවන් වෙච්ච වෙලාවක කෝටිකාව ඇරිච්ච වෙලාවක ඒ ඔක්සිජන් ටික පිට වෙලා යනවා. ආපහු මෙහෙ එන්නේ නැහැ. කලාපකූප සෛල වලට. අණුවක් දෙකක් ආවා කියලා ලොකු බලපෑමක් නැහැ කොහොමත්. හරි. කොහොමත් එතකොට ඒ අණුව ඔක්සිජන් නිපදවන ප්‍රමාණය මේ සෛලය තුළ ගොඩාක් අඩුයි. ඉතාලම අඩුයි ඔක්සිජන් නිපදවන ප්‍රමාණය. ඒතකොට ඒ වගේම තමයි ඒ එක අනිත් එක කාබන් ඩයොක්සයිඩ් හොඳ සැපවීමක් මෙයාට තියෙනවා. ඒකට හේතුව මෙයාට වායු ගෝලීය කාබන් ඩයොක්සයිඩ්ම බලාගෙන ඉන්න ඕනේ නැහැ. දැන් මුලින් මොකද වෙන්නේ? අර දැන් කෝටිකා වැහිච්ච තත්ත්වයක් ආවා කියනකොට ඒතර කොහොමත් සෛලය තුළට කාබන් ඩයොක්සයිඩ් එන එක සීමා වෙනවා නේ. කාබන් ඩයොක්සයිඩ් සැපවීම අඩු වෙනවනේ කෝටිකාව වැහුණාම. ඒත් මේක මේ ශාක වලට පොදුයි.
හැබැයි එහෙම වුණත් එයා කලින් මේ විදිහට කාබන් ඩයොක්සයිඩ් ලබාගෙන එයා ගොඩක් මොනවද හදලා තියෙනවද? මෙන්න මේ සංයෝග හදලා තියෙනවා පත්‍ර මැද සෛල තුල. සාපේක්ෂව ගත්තාම සංඛ්‍යාවෙන් ගත්තොත් මේ කලාප කොපුව වටේ තියෙන සෛල ගණනද වැඩි පත්‍රය තුල මේ පත්‍ර මැද සෛලද අනිවාර්යෙන් පත්‍ර මැද සෛල විශාල ප්‍රමාණයක් තියෙනවා සංඛ්‍යාවෙන් ගත්තොත්. ඒ අනුව මෙයාලා විශාල ප්‍රමාණයක් මොනවද හදලාද මැලේට් හදලා තියෙන්නේ අර වගේ තත්ත්වයක් උදා වෙනකොට. අර වගේ තත්ත්වයක් කියන්නේ වේලි කාලයක් කියලා පොටිකා වැහෙන තත්ත්වයක්. ඒතර එතෙන්දී කාබන් ඩයොක්සයිඩ් සැපයුම අඩු වුණත් මෙයා Tamanට ප්‍රමාණවත් විදිහට මැලේට් හදාගෙන තියෙනවා. විශාල පත්‍ර මැද සෛලයක් තියෙන අතිරික්තයක්. වැඩිපුර ප්‍රමාණයක් මෙයාලා හදාගෙන තියෙන නිසා මෙතන කාබන් ඩයොක්සයිඩ් සැපයුම අඩු වෙන්නේ නැහැ. දවස් ගණන් එක දිගට මෙහෙම ඉරේදී පාලා හැම තියෙන්නේ නැහනේ. අර පොඩි වෙලාවක් තමයි මේ අධික උෂ්ණත්වය අධික හිරු රශ්මිය තියෙන. ඒතර හවස් වෙලා යනකොට ඒක අඩු වෙලා යනවා. නැත්නම් උදේවරු අඩුයි. හරි අර පොඩි කාලයකට තමයි ඉහළම තීව්‍රතාවයක් නිර්මාණය වෙන්නේ. ඒතර ප්‍රභාස ශ්වසනය වෙන කාලය තුල මෙයාට ගැටලුවක් නැතුව මේ ක්‍රියාවලිය පයිරුවේට් බවට පත් කරලා කාබන් ඩයොක්සයිඩ් මෙහෙම පිට කරගන්න පුළුවන්. ඒතර ඒ අනුව හැමතිස්සෙම මේ කලාප කොපු සෛල තුල අපි කියනවා ඉහළ මොන සාන්ද්‍රණයක් තියෙනවද? අන්න CO2 සාන්ද්‍රණය ගොඩක් ඉහළ තත්ත්වයක තියෙනවා. හරි. ඉහළ සාන්ද්‍රණයකින් තියෙනවා CO2 සාන්ද්‍රණය කලාප කොපු සෛල තුල. ඒකත් එකක් අනිත් එක ඔක්සිජන් හැදෙනවත් අඩුයි. ඒ නිසා එයාගේ කාබන් ඩයොක්සයිඩ් තමයි තියෙන්නේ RUBP ගැටලුවක් නැතුව එයාගේ වැඩේ කරනවා. මොන ප්‍රතික්‍රියාවද? කාබොක්සිල් කරන. කාබොක්සිලේස් ප්‍රතික්‍රියාව. මෙතන තව අපිට වැදගත් සාධකයක් තමයි කවුද? මෙන්න මේ ඉන්න PEP. අපි එකක් කිව්වේ නෑ ළමයි. හරි. ඒක අමතක වුණා. හරි. PEP මේ ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරන එන්සයිමයක් තියෙනවා. හරියට මෙතන උත්ප්‍රේරණය කරන එන්සයිමයක් ආවා. අර දෙන්නටම ඉන්නේ RUBP කාබොක්සිලේස් ඔක්සිජනේස් කියලා. මෙතනත් ඒ වගේ මේ PEP බයිකාබොනේට් ප්‍රතිග්‍රහණය කරලා ඔක්සලෝ ඇසිඩේට් හදන ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරනවා PEP කාබොක්සිලේස් කියන එන්සයිම. මෙන්න මේ PEP කාබොක්සිලේස් කියන එන්සයිමය ගොඩක් අර RUBP වගේ දෙවිදිහට දෙබිඩි චරිතයක් නෙමෙයි. හරි. දෙවිදිහකට නඟපාන්නේ නැහැ. එයා අනිවාර්යෙන්ම කවුරු එක්ක විතරක්ද බැඳෙන්නේ? මෙන්න මේ බයිකාබොනේට් එක විතරයි බැඳීම උත්ප්‍රේරණය කරන්නේ. PEP උනත් එහෙමයි. PEP ගත්තාම උනත් අපිට කියන්න පුළුවන් බයිකාබොනේට් එක්ක විතරයිනේ ඔක්සිජන් එක්ක බන්ධුතාවයක් නැහැ. හරි PEP ගැන ගත්තාම එකක් ඔක්සිජන් සමග මොකක් නැද්ද? බන්ධුතාවයක් නැහැ. ආපහු තව එකක් තමයි කාගේ තියෙනද PEP ගේ තියෙන ලක්ෂණයක් තමයි මෙන්න මේ බයිකාබොනේට් එක. හරි. මෙයා එක්ක බැඳෙන සම්භාවිතාව ගොඩක් වැඩි කවුරු එක්කටද වඩා CO2 වලට වඩා. ඒකත් හේතුවක් වෙනවා. ඒකත් උදව්වක් වෙනවා. මොකද එතකොට අර වායුව වලට වඩා මෙතන කෙලින්ම වායුව ආයනයක් බවට මේ බවට පත් වෙලානේ බැඳෙන්නේ. එතකොට බැරි වෙලාවත් මොනවා වෙන්නේ නැද්ද? ඔක්සිජන් බැඳෙන්න විදිහක් නැහැ. කාටද? PEP ට. යනවා PEP ඔක්සිජන් බන්ධතාව ගොඩක් අඩුයි. ඒ වගේම බයිකාබොනේට් පමණක් වැඩිපුර සාන්ද්‍රණයක් මේ කියන්නේ වැඩිපුර මෙයා නැඹුරු වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වඩා බයිකාබොනේට් බඳවා ගන්න. ඒ හේතු දෙකම නිසා PEP හොඳ ප්‍රතිග්‍රාහකයෙක්. හරි. ප්‍රතිග්‍රාහකයෙක් විදිහට ක්‍රියා කරනවා ප්‍රභා සංශ්ලේෂණ C4 යාන්ත්‍රණයේදී. ඒතර ඒ අනුව PEP කාබොක්සිලේසු මේ කියන කතා දෙකෙන්ම නේද PEP ව මෙහෙවන්නේ මෙයානේ. එනවා මෙයා හොඳ හින්දා තමයි PEP එහෙම වෙලා තියෙන්නේ. එනවා PEP කාබොක්සිලේස් එන්සයිම් එක මගිනුත් ඔයගලන්ට කියන්න පුළුවන් ඔක්සිජන් බන්ධුතා ප්‍රතික්‍රියාවක් උත්ප්‍රේරණය කරන්නේ නැහැ. ඒ වගේම බයිකාබොනේට් එක්ක බැඳීම අඩිපොළ උත්ප්‍රේරණය කරනවා කියලා. ඒ කතාවත් එක හේතුවක් තවත් හේතුවක් වෙනවා මොනවා වෙන්නද? අර විදිහ RUBP ගේ නැත්නම් C3 යාන්ත්‍රණය වුණා වගේ ප්‍රභා ශ්වසනය වළක්වන්න. තවත් හේතු කිහිපයක් තියෙනවා. හරි. ඒ ටික කතා කරපුවාම සම්පූර්ණයෙන්ම C4 යාන්ත්‍රණය අවසానයි. එකක් තමයි පළවෙනි එක RUBP අවකාශමය ලෙස වෙන් වී පවතීම. අවකාශමය. ඒ කියන්නේ මෙහෙම වෙලා තියෙනවනේ දැන්. මෙයාව වෙන් කරලා හරි මෙයාව කොම් කරලා තියෙන්නේ හරි මෙතෙන්ට දාලා. වැඩි ප්‍රමාණයක් තියෙන පත්‍ර මැද සෛල ඒකවත් මොනව නැද්ද? ඒ හරිතලව වල RUBP නැහැ. ඒ හරිතලව වැඩ ගිහිල්ලා තියෙන ආලෝක ප්‍රතික්‍රියාව වෙන්නේ. ඒතකොට මේ ක්‍රියාවලිය වෙන්නේ සෛලෝප්ලාස්මය. මේ පත්‍ර මැද සෛලේ සෛලෝප්ලාස්මය තමයි මේ ක්‍රියාවලිය වෙන්නේ. ඒතකොට ඒගොල්ලන්ගේ හරිතලව නැද්ද? හරිතලව තියෙනවා. මෙහෙම හරිතලව තියෙනවා.
ඒ හරිතල වලින් ඒගොල්ලෝ කරන්නේ ආලෝක ප්‍රතික්‍රියාව. මේම ආලෝක ප්‍රතික්‍රියාව කර කර හරිද ආලෝක ප්‍රතික්‍රියාව කර කර ඒගොල්ලෝ මොනවද හදනවද? ATP හදනවා. අය මේ ක්‍රියාවලිය වලට ATP එපායි. නිරන්තරයෙන් ATP වලට ප්‍රවාහ සංශ්ලේෂණය වෙන්න වෙනවා. ආර කැලරින් චක්‍රයක් පවා වෙන්න එපායි. යනවා මෙයා හදන්නේ ATP ටික හරි NADP ටික ඒවා හදනවා. NADPH ටික ATP ටික හදනවා. හදලා ඒ අවශ්‍ය තැන් වලට ලබා දෙනවා. ඇතිතරම් හදන්න යාට හොඳට ග්‍රැනා තියෙනවා, PS2 තියෙනවා, ඔක්කොම තියෙනවානේ. ඒ අනුව යාට ගැටලුවක් වෙන්නේ නැතුව ATP හදලා දෙන්න පුළුවන් අනිත් අය ඊතුරු ප්‍රතික්‍රියාව කරන අතරතුර. ඒ අනුව කාබන් මේ RUBP අවකාශ මේ විදිහට වෙන් වෙලා තියෙන හින්දා එයා ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒක එක හේතුවක්. හරි. ඊට පස්සේ ආපහු අර වියලි කාලගුණ තත්ත්වවලදී පෝටිකා වැසීම කියන සාධකයන් මෙතෙන්දී බලපාන්නේ නැහැ නේද? පෝටිකා වැසීම ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒක පෝටිකා වැසුණා කියලා මොනවා වෙන්නේ නැද්ද? බලපෑමක් වෙන්නේ නැහැ. මම අර කලින් කිව්වා වගේ පත්‍ර මධ්‍ය සෛල කලින් පෝටිකා වැහෙන්න කලින් එයාට හොඳ කාබන් ඩයොක්සයිඩ් සැපයීමක් තියෙන අවස්ථාවේදී එයා කාබන් ඩයොක්සයිඩ් ටික ලබාගෙන ඒක මැලේට් බවට පත් කරගෙන කාබන් ඩයොක්සයිඩ් අතිරික්තයක් හදාගෙන තියෙනවා. හරි. ඒ අනුව ඒකෙදි හැමතිස්සෙම මෙයාට ඉහළ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතයකින් ක්‍රියා කරන්න පුළුවන් වෙනවා පෝටිකා වැසී ගිය අවස්ථාවේදී පවා. ඊට පස්සේ තුන්වෙනි එක තමයි ජල සංරක්ෂණය වැඩි මේ වගේ ශාකවල. ඇයි මෙහෙම දෙයක් තියෙනවා දැන් C3 වල නම් මෙහෙම ප්‍රශ්නයක් වෙනව නේද? දැන් එයාට ඔන්න ගොඩක් මේ ආලෝක තීව්‍රතාව උෂ්ණත්වය වැඩි වෙලා එයා ජල වාෂ්ප අයින් කිරීම කියන සාධකය සීමා කරන්න පෝටිකා එයා වහන්න වෙනවා එයාට. ඒකම යාට එන තව ප්‍රශ්නයක් තමයි කාබන් ඩයොක්සයිඩ් හිවකම. ඒ යනවා වහන්නත් බෑ අරින්නත් බෑ. එහෙම ප්‍රශ්නයක් එනවනේ. ඒ වගේ තත්ත්වයකදී සමහරක් වෙලාවට මෙයාගේ ක්‍රියාකාරීත්වය මගින් යම් ප්‍රමාණයක් ජලය අයින් වුණත් කරන්න දෙයක් නැහැ. කාබන් ඩයොක්සයිඩ් අවශ්‍යයි මෙයාගේ ක්‍රියාපවත්ව ගන්න කියලා. කාබන් ඩයොක්සයිඩ් ලබා ගැනීමට පෝටිකා අර වැසීමේ යාන්ත්‍රණය කාර්යක්ෂම වෙන්නේ නැහැ. අර වගේ ශ්‍රාවකයේ තුල අනවශ්‍ය තත්ත්වයක් ඇති වෙද්දී. අහිතකර තත්ත්වයක්. ඒ කාබන් ඩයොක්සයිඩ් අඩු වෙන එකත් පාඩුවෙන්නේ. ඒතර ඒ අනුව ජලය මෙයාගේ යම් තාක් දුරකට අයින් වෙන්න ඉඩකඩක් තියෙනවා සාපේක්ෂව. නමුත් මෙයාලගේ එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. පෝටිකාව සම්පූර්ණයෙන්ම වෙයිලා ගියත් හරි පෝටිකාව මෙහෙම සම්පූර්ණයෙන්ම වෙයිලා ගියත් මොම සම්පූර්ණ වෙයිලා ගියත් එයාට ගැටලුවක් වෙන්නේ නැහැ. යම් කාලයක් තිස්සේ එයාට පුළුවන් එයාගේ ලබාගත්තු කාබන් ඩයොක්සයිඩ් ටික අණුව මේ ප්‍රතික්‍රියාවට ලක් කරලා මෙහෙම වෙලානේ තියෙන්නේ. ඒ අණුව එයාගෙන් නැවත හොඳ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයක් කලාපකූප සෛලය තුළ ඇති කරගන්න එයාට ඒක උදව්වක් වෙනවා. හරි ඒ අනුව ඒක ජල සංරක්ෂණයටත් වාසියක්. හරි ඒ අනුව ජල සංරක්ෂණයත් එයාලගේ එක්තරා ක්‍රියාවලියක් වෙනවා C4 ශාකවල ගත්තයින් පස්සේ. ඊට පස්සේ C4 ශාකවල තව එකක් තමයි එන්සයිම්. ඒ කියන්නේ මේ නයිට්‍රජන් හරි නයිට්‍රජන් භාවිත කිරීමේ කාර්යක්ෂමතාව වැඩි. නයිට්‍රජන් භාවිත කිරීමේ කාර්යක්ෂමතාව වැඩි. ඒ මොකද්ද කියන්නේ? නයිට්‍රජන් භාවිත කිරීමේ කාර්යක්ෂමතාව කොහොමද වැඩි වෙන්නේ? දැන් මෙහෙම දෙයක් තියෙනවා ළමයි මේක අහගන්න හොඳට. දැන් ඔතෙන්දී විශේෂයෙන් මෙතන හරි මේ අන්ති කලාපකූප සෛලය තුළ මේකේ වැඩ කරන එන්සයිමයක් තමයි කවුද? RUBP කාබොක්සිලේස් ඔක්සිජනේස් එහෙම නැත්නම් රුබිස්කෝ. හරි රුබිස්කෝ ගත්තයින් පස්සේ මෙයා එන්සයිමයක් නේ. එහෙනම් එයා ප්‍රෝටීනයක්. නම් ප්‍රෝටීන එක සැකස්ම කොහමද? මේ මූල ද්‍රව්‍ය CHON. අන්න N එයාට ඕනේ හදන්න. නයිට්‍රජන් හදාගන්න නේද? එන්සයිම හදෙන්න නයිට්‍රජන් ඕනේ. එතකොට දැන් ඔතන හොඳ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයක් තියෙන නිසා අපි කියනවා හරි. ඒ හොඳ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයක් තියෙනවනේ. ඉහළ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයක් මෙයා තුළ නිර්මාණය වෙනවා මේ ක්‍රියාවලිය නිසා. දැන් මෙහෙම හොඳ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයක් තියෙනකොට එන්සයිමය ටිකක් තිබුණත් ඇති කියලා කියනවා. ඒක හරියට මේ වගේ. දැන් හිතන්න විද්‍යාඥයෙක් පරීක්ෂණයක් කරන්න ගන්නවා මොකක් හරි ශාක විශේෂයක් ගැන. ඒතර ඔකෙන් එක විද්‍යාඥයෙක් පරීක්ෂා කරන්නේ නිකන් අපිට නිරන්තරයෙන් හම්බ වෙන මොනවා හරි ශාකයක් ගැන. හරි අපි නිකන් ඔය හැමතැනම ගෙවතු වලත් වැවෙන මිරිස් කියමුකෝ නේද? මිරිස් ශාකයේ මොකක් හරි පරීක්ෂණයක් තමයි එයා කරන්නේ.
ඒතර එයාට කිසි ගැටලුවක් නැතුව නේද වියදම් නැහැ. එයාට නේද කඩේ මිලිසෙට් එකක් ගෙනල්ලා බල කරලා හරි එයාට එයාගේ පරීක්ෂණය කරන්න පුළුවන්. නමුත් තව විද්‍යාඥයෙක් ඉන්නවා හිතන්න එයා ගොඩක් දුර්ලභ පැලෑටියක් ගැන තමයි එයා පරීක්ෂණ කරන්නේ. හරි සමහරවිට ඔය අනුරාධපුරේ පොළොන්නරුව පැත්තේ විතරක් වැවෙන, නේද වේලිකලාපේ විතරක් වැවෙන, නැත්නම් නුවරඑළිය වගේ ඒ පැත්තේ විතරක් වැවෙන, ඒ වගේ අර දුර්ලභ ගණේ පැලෑටියක් ගැන තමයි ඒ විද්‍යාඥයා පරීක්ෂණය කරන්නේ. දැන් එහෙම වුණාම අර තමන්ට තියෙන ප්‍රභවය හොයාගන්න නැති තරම් වුණාම මොකද වෙන්නේ? විද්‍යාඥයාට වැඩිපුර මහන්සි වෙනවා. සමහර වෙලාවට වෙනම කට්ටිය යොදවන්න වෙනවා මේ පැලේ මට ගෙනත් දෙන්න කියලා නේද? දැන් යාට වියදම් කරගෙන ඒ තැන් වලට ගිහිල්ලා ඒ කටයුතු කරන්න වෙනවා. වියදම මහන්සිය සියල්ලක්ම වැය කරගෙන. ඒතර අර විද්‍යාඥයාට එහෙම මොකුත් නැහැ. යාට තනියෙන්ම යාට ඔය පොඩි වියදමකින් යාට ඒ අවශ්‍ය පරීක්ෂණය කරගන්න පුළුවන්. ඒ මොකද හේතුව ඕනතරම් තිබුණා. මිනිස් ඕනතරම් තිබුණ නිසා යාට පුළුවන් වුණා පහසුවෙන් යා පරීක්ෂණය ඉදිරියට කරන්න. අරයාගේ ඒක නැහැ. ඒ වගේ තමයි මෙතන හොඳින් කාබන් ඩයොක්සයිඩ් තියෙද්දි රුබිස්කෝ එන්සයිමය පොඩ්ඩක් තිබුණත් වැඩේ කරගන්න පුළුවන්. නමුත් කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු නම් හරි තනින් තනින් නම් කාබන් ඩයොක්සයිඩ් තියෙන්නේ හොඳ සැපයීමක් නැතුව මෙතන කාබන් ඩයොක්සයිඩ් එකනවක් තියෙනවා මෙතන එහෙම තියෙනවා. ඒකට ඒ ටික ලබා ගන්න හරිද? ඒකේ කාර්යක්ෂම දැන් ක්‍රියාවලිය වෙන්න එපා කොහොම හරි. අර අතනත් විද්‍යාඥයා කොහොම හරි දැන් වියදම් කළා හරි එයා ඒ වැඩේ කරගන්න ඕනේ කොහොම හරි දුර්ලභ වුණාට. ඒ වගේ මෙතනත් ක්‍රියාවලිය අකණ්ඩව පවත්වා ගැනීම සඳහා වැඩිපුර එන්සයිම් හදලා හරි මේ තියෙන දැනින් තන තියෙන කාබන් ඩයොක්සයිඩ් ටික අරගන්න ශාකය උත්සාහ කරනවා. ඒත් එහෙම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි? එක පොඩි එන්සයිම් ප්‍රමාණයකින් අර යාගේ හොඳ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් තියෙන හින්දා ඒ ප්‍රතික්‍රියාව කරගන්න යාට හැකියාව තියෙනවා. අන්නේ හින්දා තමයි අපි කියන්නේ ශාකයේ නයිට්‍රජන් භාවිත කිරීමේ කාර්යක්ෂමතාවය ගොඩක් වැඩි කියලා. ඒකයි නයිට්‍රජන් කියන්නේ අපිට කියන්න පුළුවන් හයිඩ්‍රජන් භාවිත කිරීමේ කාර්යක්ෂමතාවත් වැඩි, ඔක්සිජන් භාවිත කිරීමේ කාර්යක්ෂමතාව එහෙම වැඩි කියලා කියන්නේ නැත්තේ. ඒ නයිට්‍රජන්ට විතරක් විශේෂත්වයක්. ශාක වලට සීමාකාරී වෙන මූලද්‍රව්‍යය තමයි නයිට්‍රජන් කියලා කියන්නේ. ඒ කියන්නේ අනිවාර්යෙන් එයාව සංරක්ෂණය කරගන්න පුළුවන් නම් ශාක අනිවාර්යෙන් ඒ දේ කරනවා. හරි ඒකට හේතුව නයිට්‍රජන් පසේ අඩුයි. පසට නයිට්‍රජන් එකතු වීම ගොඩක් නේද? අර අනිත්ව ජලය කාබන් වගේ නෑ නයිට්‍රජන් ඉතාලම අඩුයි. මොකද වායු ගෝලයේ කොච්චර තිබුණත් ඒව ලබා ගන්න බෑ. N2 විදියට තියෙන්නේ. ඒව ශාකය අවශෝෂණය කරන්නේ නෑ. යනවා එයාට බොහොම පොඩ්ඩයි වෙන්න පුළුවන් සමහර වෙලාවට නයිට්‍රජන් හම්බ වෙන්නේ. ඉතින් ඒ හම්බ වෙන ටික එයා බලනවා පුළුවන් තරම් කාර්යක්ෂම මේ පරිවෘතිය ලක් කරන්නේ කොහොමද කියන එක. ඒතර ඔන්න ඔය කරුණු කාරණා නිසා C4 යාන්ත්‍රණය ගොඩක් ශාකයට හිතකර ප්‍රභා සංශ්ලේෂණයේ වඩාත් කාර්යක්ෂම තත්ත්වයක් විදියට අපිට සලකන්න පුළුවන් C4 යාන්ත්‍රණය C3 වලට වඩා. ඒක ඕගොල්ලන්ටත් ඒක පැහැදිලි. මුලින්ම අපි කිව්වේ මොකද්ද? මුලින්ම හැඳින්වීමක් කරා ෆ්‍රාන්ස් පටක ව්‍යුහයෙන් මේක සමන්විත වෙලා තියෙනවා. ඒකෙදී ඒ සෛල වර්ග දෙකක් තියෙනවා. ඒකෙදී කලාපූ සෛල ප්‍රමාණයෙන් සාපේක්ෂව විශාලයි. ඒවැ ඉන්ද්‍රික ප්‍රමාණය වැඩි. ඒ වගේ අනුවර්තන ටික ප්ලාස්ම බන්ධ වලින් සම්බන්ධ වෙලා තියෙනවා එහෙම කියලා. ඊට පස්සේ යාන්ත්‍රණයට අපි ආවා. ඒතකොට මේ යාන්ත්‍රණය ඔයගොල්ලෝ මේ වගේ chart එකක් ගහගන්න. ඒතකොට ඒක ඔයගොල්ලන්ට උදව් වෙයි පාඩම් කරගන්න. එහෙම පහසු වෙන්නේ බැලුමට නේද? වාක්‍ය ටිකකට වඩා මේ වගේ රූප සටහනක් පැහැදිලි ඔයගොල්ලන්ට. ඒතකොට ඒ නිසා ඒක මතක තියාගන්න. නමුත් මේක ඇඳලා හරි ඇවිල්ලා හරියන්නේ නැහැ. විභාගයට C4 අන්ති මේ විස්තර කරන්න කිව්වොත් අනිවාර්යෙන් වචන වලින් රචනාවක් වගේ විස්තර කරන්න ඕනේ. ඊට පස්සේ ඒවා තියෙන කාර්යක්ෂම වෙන්න C4 යාන්ත්‍රණයේ කාර්යක්ෂම වෙන්න හේතු ගණනාවක් මම සඳහන් කරා. ඒවා හරිතලා වෙනස්කම් ඊට පස්සේ මේ වගේ සාධක වල වෙනස්කම් නිසා C4 යාන්ත්‍රණය ගොඩක් වාසිදායක වෙනවා කියලා කිව්වා. ඔන්න ඔය කරුණු ටික හොඳට මේකෙදි හදාගන්න ඕනේ ඔයගොල්ලෝ. ඊළඟට අපිට තියෙනවා අපව C3 හා C4 අතර සංසන්දනයක් සහ ප්‍රභා සංශ්ලේෂණයට බලපාන්නා වූ සාධක කීප. ඒ අනුව ඒ ප්‍රභා සංශ්ලේෂණ යාන්ත්‍රණ දෙකේ වෙනස්කම් මොනවද කියලා අපි මෙතෙන්දි බලන්න යනවා. ඒතකොට ඔයගොල්ලෝ මේ වගේ වගුවක් පිළියෙල කරගන්න. ඒතකොට ඔයගොල්ලන්ටත් මේක පාසුයි කියන්නේ. ඒතකොට මේ විභාගෙදී වුණත් කරුණු මගහැරෙන්නේ නැතුව ඔයගොල්ලන්ට ලියන්න පුළුවන්. ඒකට ගොඩක් හොඳයි මේවා පුළුවන් තරම් එක යාන්ත්‍රණයක් ආවා වුණා. දැන් C3 යාන්ත්‍රණය විස්තර කරන්න කියලා ආවත් මේ පැත්තට අදාළ කරුණු ටික ලියන එක වඩා හොඳයි. මේකට මේ උෂ්ණත්වය තීර කිරීම ඒවා කොහොමද ලිය වෙනවා. යාන්ත්‍රණය ඔයගොල්ලෝ ලියද්දී හරියට ලිව්වොත් ලිය වෙනවා. නමුත් මේ උෂ්ණත්වය ඊට පස්සේ ඒ වගේ දේවල් සමහරක් වෙලාවට ලිය වෙන්නේ නැති වෙන්න පුළුවන්. පත්‍ර ව්‍යුහය ගැන මේ කියන කරුණු. ඒ අනුව ඒවත් ඇඩ් කරගන්න බලන්න. ඒතකොට ප්‍රශ්නයක් කොහොමද එන්නේ? ඒකට මාකින් එක හදන්නේ කොහොමද? ඒ ගැන
කොච්චර තියරි කරත් කොච්චර ඕගොල්ලෝ පන්ති 10කට ගිහිල්ලා තියරි හදාගත්තත් වැඩක් නැහැ. ප්‍රශ්නයකට උත්තර ලියන්නේ කොහොමද කියන එක වෙනමම කලාවක්. හරි. බයෝ වලදී අනිවාර්යෙන් ඒක වෙනම කලාවක්. බයෝ විතර නෙමෙයි අනිත් විෂයන් දෙකේ වුණා. ඔයගොල්ලන්ට මතකීම් ඇති. හරි ප්‍රශ්න බලලා තියෙනවා නම් ඒ නිසා අනිවාර්යෙන් දැන් 2021 කට්ටිය 22 කට්ටිය වුණා දැන් මේ ඉඳලා මේ කාලේ ඉඳලාම ඔයගොල්ලන්ගේ ප්‍රශ්න පාස් පේපර්ස් එක්ක වැඩ කරන්න පටන් ගන්න ඕන ටික ටික. කරන පාඩමක් අවසානයේ බලන්න මේ පාඩමට අදාළව ප්‍රශ්න එන්නේ කොහොමද කියලා. හරි. එතකොට මේකෙදී මෙහෙම බලනවා අපි C3 C4 වල වෙනස්කම්. ප්‍රශස්ත උෂ්ණත්වය. ඒ කියන්නේ මේවැදී අපි උෂ්ණත්වය ප්‍රධාන සාධකයක් වෙනවා. දැන් C3 වලට වුණ ගැටලුව උනේ උෂ්ණත්වය වැඩි වීම නේද? ආලෝක තීව්‍රතාවය ඉල්ල. මේකෙදි කියනවා සාමාන්‍යයෙන් සෙල්සියස් 15ත් 25ත් අතර උෂ්ණත්වය තමයි C3 වලට ප්‍රශස්ත කියලා. C4 වල එම නෙමෙයි 35ක් සෙල්සියස් පමණ වුණා හොඳ ප්‍රශස්ත උෂ්ණත්වයක් තියෙනවා. එකෙන් කියන්නේ මොකද? ඒ කියන්නේ මේ වගේ උෂ්ණත්වයක් තිබුණොත් C4 වල වැඩේ වෙන්නේ නැද්ද? වෙනවා. නමුත් එයාට තියෙනවනේ හොඳ හැකියාව. හැකියාව තියෙන කෙනාට වැඩිපුර වැඩ දෙන්න ඕනේ. ඒතකොට තමයි වැඩිපුර තත්ත්වයක් යටතේ එයාට වැඩ කරන්න පුළුවන්. නේ? දැන් හොඳට හැකියාව කරන කෙනාට දැන් හිතන්නකෝ මේ ටයිප් කරනවා කියලා කෙනෙක්. සමහරවිට කම්පියුටර් එකෙන් හොඳට ටයිප් කරන්න පුළුවන්. හරි විනාඩියට දෙකට පිටුවක් ටයිප් කරගන්න පුළුවන් අය ඉන්නවා. නිකන් අර කීබෝඩ් එකේම හොඳට උරුයි. ඒතර ඒ වගේ කෙනෙක්ට අපි දවසකට එයාට සරිලන්න නේද වැටුපක් දෙන්න පුළුවන්. සරිලන්න වැඩ ප්‍රමාණයක් දුන්නොත් නේ. ඒ වගේ හැකියාවක් තියෙන කෙනෙකුට හරි විනාඩි 5කදී පිටුවක් ටයිප් කරන කෙනෙකුට දවසටම දෙනවා පිටු 10ක් විතර. ඒතර එයාගේ වැඩ අකාර්යක්ෂම වෙනවනේ. ඒ අනුව මේකෙදී අපි කියන්නේ C4 වල හොඳ උෂ්ණත්වයක් තියෙනවා නම් එයාගේ වැඩ ටික වෙනවා. එයාගේ කාර්යක්ෂම එයාට ආහාර හදා ගන්න පුළුවන්. දැන් අස්වැන්නක් ලබා ගන්න ඕනේ. දැන් බඩේරි වගේ ශාකයක් ගත්තාම එයා අපි ගන්න C4 වලට. ඒ බඩේරි වලින් අපි ප්‍රධාන උෂ්ණත් මේ අවශ්‍යතාවය මේ ආහාරනේ. ඒතර ඒක ලබා ගන්න උපරිම තත්ත්ව දෙන්න ඕනේ. 25. ඒතර 25 සෙල්සියස් කියවගේ ඉතින් එයා නිකන් ඔය එච්චර කාර්යක්ෂම නැහැ. එයාට හරි හොඳම කාර්යක්ෂමතාවයකින් වැඩ කරන්න පුළුවන් කෙනෙක්. ඒ නිසා එයාට ප්‍රශස්ත උෂ්ණත්වය වෙන්නේ සෙල්සියස් 35. දැන් තිර කිරීම කාබන් ඩයොක්සයිඩ් තිර කිරීම ප්‍රධාන වශයෙන් දෙවතාවක් සිද්ධ වෙනවා C4 වල. ඒක අපි දැක්කනේ. මෙතන දෙපාරක් සිද්ධ වෙනවා. මෙතන CO2 එකපාරයි තිර කරන්නේ. RBP මගින් තිර කරන එක විතරයි C3 වලදී. C4 වලදී මුලින්ම PEP තිර කරා ඊට පස්සේ RBP තිර කරා. ඊට කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිග්‍රාහකය වෙන්නේ C3 වලදී RUBP කියන කාබන් පහේ සංයෝගය. C4 වලදී ඒක PEP කියන කාබන් 3 සංයෝගය. ෆොස්ෆිනෝල් පයිරුවේට්. ඊට පස්සේ එන්සයිම් ඒ කියන්නේ මේ CO2 ප්‍රතිග්‍රහණය උත්ප්‍රේරණය කරන එන්සයිම මෙතන රුබිස්කෝ. මෙතන කවුද? PEP carboxylase. PEP carboxylase. විතරද? ඒක විතරක් ලියලා නිකන් හිටියොත් වැඩේ වැරදිනවා. හරි. වියෝගත කියන්න පුළුවන් C4 යාන්ත්‍රණයේදී CO2 ප්‍රතිග්‍රහණයට අදාළ වන ඒවා උත්ප්‍රේරණය කරන එන්සයිම් මොනවද කියලා PEP carboxylase විතරක් ලියලා එනවා. එහෙම හරියන්නේ නැහැ. මෙයාත් ඉන්නවා. හරි. ඒ කලාපකෝසයිලය තුල මෙයා ඉන්න එපා. එහෙනම් PEP carboxylase සහ රුබිස්කෝ කියන එන්සයිම් දෙකම දායක වෙනවා C4 යාන්ත්‍රණයේ එන්සයිම් විදියට. ඊට ප්‍රථම ස්ථායි ඵලය. ස්ථායි ඵලය හරි CO2 ප්‍රතිග්‍රහණය කරලා ඊට පස්සේ එන ප්‍රථම ස්ථායි ඵලය විදියට මෙයාගේ ක්‍රියාත්මක වෙන්නේ 3 ෆොස්ෆෝග්ලිසරේට්. 3PGA මෙයාගේ ඔක්සලෝ ඇසිටේට්. එහෙනම් මැලේට් කිව්වේ. ඒ මැලේට් වඩා ස්ථායි. හරි ඔක්සලෝ ඇසිටේට් ස්ථායි. එයානේ ස්ථායි නැත්තේ නෑ. නමුත් තවදුරටත් ස්ථායි කරලා තමයි කලාපකුසලයට යන්නේ මැලේට් කරලා. යනවා දැන් කොතනකද හරි ඔයගොල්ලෝ බහුවර්ණකදී හරි ආවොත් ඔක්සලෝ ඇසිටේටුයි මැලේටුයි දීලා වැඩිපුර ස්ථායි කවුද කියලා මැලේට්. නමුත් අපි සලකන්නේ ප්‍රථම ස්ථායි ඵලයේ විදිහට ප්‍රභාස් C4 ප්‍රභාස් සංශ්ලේෂණේ ඔක්සලෝ ඇසිටේට්. එයාත් ස්ථායි. හරි ස්ථායි නෑ කියන්න බෑ. පත්‍ර ව්‍යුහය ගත්තාම මෙයාගේ ක්‍රාන්ස් ව්‍යුහයක් දකින්න හම්බ වෙන්නේ නැහැ. මෙයාගේ ක්‍රාන්ස් ව්‍යුහයක් තියෙනවා. ක්‍රාන්ස් පටක ව්‍යුහයක්. හරි ක්‍රාන්ස් පටක ව්‍යුහය කියලා කියන්නේ මොකද්ද? අර සනාල කලාපවට කලාපෝපුවක් පැවැත්වීම. එහෙම කියලා කිව්වොත් හරියද? ඒක ඇත්තට හරියන්නේ නැහැ. මොකද මෙයාලගෙත් කලාපෝපුවක් තියෙනවා. වැඩේ මොකද්ද? මෙයාගේ ළඟ තියෙන කලාපෝපුවට ප්‍රභාස් සංශ්ලේෂණය කරන්න බෑ.
මෙයාලයි කලාපෝපුවේ සෛල ප්‍රභා සංශ්ලේෂී ඉන්ද්‍රියක වැඩිපුර තියෙනවා. හරිද? පත්‍ර මධ්‍ය සෛල ප්‍රභා සංශ්ලේෂණය කරනවා, කලාපෝපු සෛල ප්‍රභා සංශ්ලේෂණය කරනවා. ඒකට දායක වෙනවා. යනවා මෙතෙන්දී සෛල දෙවර්ගය මෙතෙන්දී පත්‍ර මධ්‍ය සෛල පමණයි ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ. අවසානයේදී උදාහරණ විදිහට C3 වලට ඉතින් ගොඩක් තියෙනවා. අඹ, පේර වගේ ඕන එකක් ගන්න පුළුවන්. හරි. සාමාන්‍යයෙන් තියෙන ගොඩක් ශාක මේ තත්ත්වයට යටත් වෙනවා. ඊට පස්සේ C4 වල යම් කුඩා ප්‍රමාණයක් තමයි බඩ ඉරිඟු, උක් වගේ ශාක අපි කියනවා C4 වලට උදාහරණ විදිහට. සමහරක් තෘණ වර්ග. දැන් V එහෙමත් C3 හරි. V C3. දර අධික ලොකු තීව්‍රතාවයකදී V වලට බෑ එහෙම දරා ගැනීමක් කරන්න. ඒතකොට එයාගේ අස්වැන්න අඩු වෙනවා අනිවාර්යයෙන්. ගොඩාක් පායන කාලෙ තිබ්බම V අස්වැන්න අඩු වෙනවා. පෑවීමත් ටිකක් ඒක ක්‍රමවත් බවකට එන්න ඕනේ අවශ්‍ය කාලෙදී. බඩිරිඟු උක් වගේ ශාක C4 යාන්ත්‍රණය දරනවා. ඒතර ඒගොල්ලන්ට වාසසාගත වෙනවා. අර වගේ උෂ්ණත්ව අධික තීව්‍රතාවය වුණත් කාර්යක්ෂමව හැදෙන්න පුළුවන්. මේ තියෙන්නේ සෙල්සියස් 35 දී පමණ එයාගේ හොඳ උෂ්ණ මේ කාර්යක්ෂමතාවයක් වෙනවා. හරි. ඒ අනුව ඔය ලක්ෂණ ටික හොඳට ඕගොල්ලෝ පාඩම් කරගන්න අවශ්‍ය තැනකදී ආවොත් වරද්ද ගන්න එපා. හරි. ඊට පස්සේ අපි යනවා අවසානයේ මේ ඒකකයේ ප්‍රභා සංශ්ලේෂණය සඳහා බලපාන සාධක. මොනවද ප්‍රභා සංශ්ලේෂණයට බලපාන සාධක කියලා බලන්න. බලපාන සාධක. පළවෙනි එක ආලෝක තීව්‍රතාව. ඒක ඔයගොල්ලෝ දන්නවන්නේ ආලෝක තීව්‍රතාව අනිවාර්යෙන් බලපානවා. ඊළඟට CO2 සාන්ද්‍රණය. ඊළඟට බලපාන ප්‍රධානම කෙනා මෙයා. ඒක හරියන්නේ ළමයි නේද? දැන් අපේ මේ ප්‍රතික්‍රියා දෙක අනුව ගත්තාම උනත් ආලෝකයේ මත රඳාපවතින ප්‍රතික්‍රියාවයි කැල්වින් චක්‍රය ප්‍රධාන වශයෙන්. ඒ අනුව ආලෝකයේ මත රඳාපවතින ප්‍රතික්‍රියාවට ආලෝකය ඕනේ. කැල්වින් චක්‍රයට ප්‍රධාන වශයෙන් දායක වෙන්නේ කාබන් ඩයොක්සයිඩ්. ඒතකොට ඒ අනුව මේ දෙන්න තමයි ප්‍රධාන වශයෙන්ම ප්‍රභා සංශ්ලේෂණයේ බලපාන සාධක බවට පත් වෙන්නේ. ඊළඟට උෂ්ණත්වය. හරිද? අපහු ජලය. ජල පාංශු ජල ප්‍රමාණයක් බලපාන යම් තාක් දුරකට. ඊට පස්සේ අවසාන වශයෙන් නිෂේධක වර්ග. හරි නිෂේධක. එනත සමහර දූෂක ද්‍රව්‍ය. ඒ මොනවද එහෙම කියන්නේ? ඒ කියන්නේ ඔය දැන් හරිතලා වලට එහෙම සෛල වලට සමහරක් ඔය පලිබෝධනාශක වෙන්න පුළුවන්. වායු ගෝලයේ තියෙන විවිධ දූෂක වර්ග බැඳිලා ප්‍රභා සංශ්ලේෂණයට අදාළ එන්සයිම් එහෙම ඒවා ගුණහානි කරනවා. දූෂක වර්ග බැඳිච්චාම අප්‍රතිවත් විදියට ඒවා බැඳෙනවා. කලින් අපි එන්සයිම් පාඩමේදී කතා කරන්නේ නිෂේධක අප්‍රතිවත්ය බැඳෙනවා කියලා. එහෙම බැඳෙන සමහරක් ඒවා තියෙනවා. බැල ලෝහ වර්ග වෙන්න පුළුවන් එහෙම. එහෙම වුණාම අනිවාර්යෙන් ප්‍රභා සංශ්ලේෂණ යාන්ත්‍රණය පල්ලෙහා වහිනවා. ඒක බලපාන සාධකයක් වෙන්නේ ඒ නිසා. දැන් මේවා ගොඩක් වෙලාවට බාහිර සාධක විදියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේවා ප්‍රධාන වශයෙන් ප්‍රභා සංශ්ලේෂණයට බලපානවා. අපිට පුළුවන් ප්‍රැක්ටිකල් එකකදී වගේ කරන්න. මේකද අදාළ ප්‍රැක්ටිකල් එකකුත් තියෙනවා. ඒක ප්‍රැක්ටිකල් වීඩියෝ එකේදී සාකච්ඡා කරනවා. ඒකත් ඔයගොල්ලන්ට වෙනම ගන්න පුළුවන්. ප්‍රැක්ටිකල් 20ක් වගේ ප්‍රමාණයක් ප්‍රැක්ටිකල් වීඩියෝ එකකින් අපි කරනවා. ඒක 1000ක පේමන්ට් එකකට ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඒ ප්‍රැක්ටිකල් 20ටම අදාළ වීඩියෝස්. ඒකෙදී මේ වගේ ඒවත් දාලා තියෙනවා. ආලෝක තීව්‍රතාව ගොඩක් වෙලාවට බලපානවා. මොකද ආලෝකය අනිවාර්යෙන් ඕන නිසා ප්‍රභා මේ පද්ධති වලට ලබාගෙන ඒ ප්‍රතික්‍රියා කරන්නේ. ඊට CO2 සාන්ද්‍රණය. ඒකත් බලපානවා. මෙතෙන්දී කියනවා මෙහෙම දෙයක්. සීමාකාරී සාධක මූලධර්මය. මෙන්න මේ වගේ දෙයක් මෙතෙන්දී වැදගත් වෙනවා. මේ දේ හඳුන්වලා දුන්නේ බ්ලැක්මන් කියන බ්ලැක්මන් හරි. බ්ලැක්මන් කියන්නේ එපා බ්ලැක්මාන් හරි. කියන විද්‍යාඥයා තමයි මේක මුල් වලට හඳුන්වලා දුන්නේ. එයා මෙන්න මෙහෙම ටිකක් වෙනස් විදිහේ කතාවක් කියනවා. යම් ප්‍රතික්‍රියාවක් සඳහා හරි හොඳට අහගන්න. යම් ප්‍රතික්‍රියාවක් සඳහා සාධක කිහිපයක් එකකට වඩා හරි සාධක එකකට වඩා බලපාන විට එම ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ඒ අවස්ථාවේදී ලැබෙන අවම මට්ටමින් ලැබෙන සාධකයේ මත රඳාපවතී. මොකද දැන් බ්ලැක්මන් කිව්වේ යම් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙද්දී රසායනික ප්‍රතික්‍රියාවක් රසායනික ක්‍රියාවලියක් සිද්ධ වෙද්දී සාධක එකකට වඩා බලපානවා නම් බලපාන විට
ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව සඳහා පවතින්නේ කවුරු මතද? අවම මට්ටමින් ලැබෙන සාධකයේ මත. මෙන්න මෙහෙම කතාවක් එයා කියනවා. ඒක තමයි සීමාකාරී සාධක මූලධර්මය කියලා කියන්නේ. එනේ යම් කිසි ප්‍රතික්‍රියාවක් සඳහා සාධක එකකට වඩා බලපාන විට ක්‍රියාවලියක් සඳහා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව රඳා පවතින්නේ ඒ අවස්ථාවේදී අවම මට්ටමින් ලැබෙන සාධකයේ මතයි කියලා. ඒ කියන්නේ මෙහෙම කතාවක් කියන්නේ. දැන් ඕක අපිට ගන්න පුළුවන් ප්‍රභා සංශ්ලේෂණය කියලා. ඇයි සාධක කීපයක් බලපාන. එහෙනම් සාධක කීපයක් බලපාන අවස්ථාවකදී මේකේ ශීඝ්‍රතාව තීරණය වෙන්නේ. ශීඝ්‍රතාව වැඩි වෙනවද අඩු වෙනවද නැත්නම් නියතව තියෙනවද කියලා තීරණය වෙන්නේ මේ අවස්ථාව. දැන් මෙතන මේ සාධක පහම ලැබෙනවා. ඒකෙන් අවම වශයෙන් ලැබෙන්නේ කාබන් ඩයොක්සයිඩ් නම් ඒ වෙලාවේදී තීරණය වෙන්නේ ශීඝ්‍රතාවය කාබන් ඩයොක්සයිඩ් මත. තව විදිහට මේක කිව්වොත් ප්‍රස්ථාරයකට දාලා මෙහෙම මම ප්‍රස්ථාරයක් අඳිනවා. ඔන්න ප්‍රස්ථාරයක් අඳිනවා. මේකේ උඩට මම දානවා ශීඝ්‍රතාව රේට් එක ප්‍රතික්‍රියාවේ මේ පැත්තට දානවා CO2 සාන්ද්‍රණය. හරි ඔය විදිහට දාමු. අපි මෙතෙන්ට දාමු මෙහෙම. මේකේදී අවමට්ටමින් බලපාන සාධකයේ CO2 නහම මෙයාගේ වෙනස් වෙන එක අපි ගමු ආලෝක තීව්‍රතාව කියලා. ප්‍රධාන වශයෙන් වෙන සිද්ධිය මේක. සීමා වෙන එක යන කාබන් ඩයොක්සයිඩ් ඒ නිසා අපිට වෙනස් කරන්න අපි ආලෝක තීව්‍රතාව. අපි මෙහෙම කරා යනවා යම් කිසි පද්ධතියක ආලෝක තීව්‍රතාව වැඩි කරගෙන යනවා. අපිට එහෙම කරන්න පුළුවන්. සාමාන්‍ය අවස්ථාවේදී දැන් උදේ කාලේදී ඊට වඩා නේ 10 11 වෙද්දී අන්න ආලෝක තීව්‍රතාව වැඩි. ඊට පස්සේ තව ටිකක් වැඩි වෙනවා 12 1 වගේ වෙනකොට. උච්චතම අවස්ථාව 1:1 2 වගේ අතරතුර එනවනේ ගොඩක් වෙලාවට. ඉර මුදුන්නවා කියලා කියන්නේ. ඒ අනුව ඒ වගේ අවස්ථාවක් අපිට ප්‍රායෝගිකව ආදර්ශනය කරන්න පුළුවන් විද්‍යාගාරයේදී වගේ බල්බයක් වගේ පාවිච්චි කරලානේ වොට් ගන්න වැඩි බල්බයක් එහෙම වැඩි කර කර බලන්න පුළුවන් ආලෝක තීව්‍රතාව වැඩි වුණා. දැන් මෙන්න මේ විදිහට මෙයාගේ ආලෝක තීව්‍රතාව වැඩි වෙද්දී ප්‍රභාස සංශ්ලේෂණ ශීඝ්‍රතාවත් වැඩි වෙනවා. වැඩි වෙලා එක්තරා අවස්ථාවකදී මෙන්න මේ දෙන්න නියත වෙනවා. අපිට එහෙම මිනුමක් ගන්න පුළුවන්. වැඩි වේගන ගිහිල්ලා හැබැයි එක්තරා අවස්ථාවකදී නියතකයකට එනවා. අන්න ඒකට හේතු වෙන්නේ ඇයි දිගටම ආලෝක තීව්‍රතාව වැඩි වෙද්දී වැඩි උනේ නැත්තේ ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාව කියන එකට පිළිතුර තමයි මෙතෙන්දී ආලෝකයේ තිබ්බට මෙයාට ආලෝකයේ විතරක් තියාගෙන මෙයාට තමන්ගේ වැඩේ කරන්න බෑ. මොකද කාබන් ඩයොක්සයිඩ් ඕනේ මෙයා එයා ලැබෙන්නේ වැඩි වෙන්නේ නැහැ. මෙයා ලැබීම වැඩි වෙන්නේ නැහැ. එයා වායු ගෝලයේ මට්ටමක් තියෙනවා. ඒ මට්ටම තමයි. එතකොට ඒ මට්ටම වැඩි කරන්න බෑනේ අපිට. අපි වැඩි කරන්නේ ආලෝක තීව්‍රතාව. මෙයාට කාබන් ඩයොක්සයිඩ් ලැබෙන නියත ප්‍රමාණය. ඒ අනුව මොකද වෙන්නේ? මෙයාගේ දැන් ආලෝක තීව්‍රතාවට අනුව ශීඝ්‍රතාව වැඩි වුණා. යම් මට්ටමකට එයාට දරන්න පුළුවන් මට්ටමට ආවම කාබන් ඩයොක්සයිඩ් ලබා ගන්න එයා නියත වෙනවා. ඇයි? එයාට ඊට වඩා කාබන් ඩයොක්සයිඩ් ලබා ගන්න බෑ. ඒතර කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අඩු වුණාම ඒක එක්තරා අගයකටපත් වුණායින් පස්සේ එයාට කොච්චර ආලෝක තීව්‍රතාව දුන්නත් එයා තමන් ප්‍රතික්‍රියාව වැඩි කරන්නේ නැහැ. මෙන්න මෙහෙම තත්ත්වයක් තියෙනවා. උෂ්ණත්වයත් එක්කත් ගත්තොත් උෂ්ණත්වයත් එක්ක බලපානවා සමහරක් වෙලාවට හරිද? අඩු උෂ්ණත්වයකදී වගේ ප්‍රතික්‍රියා කරලා එතකොට මේ දෙකමත් එක්ක අපිට ක්‍රියාත්මක වෙන්න පුළුවන් උෂ්ණත්වය මෙතන අපි 25ක් ගන්නවා මෙතන සෙල්සියස් 15ක් වගේ අරගෙන බලනවා. ඒතර උෂ්ණත්වයත් එක්ක අර උෂ්ණත්වය අඩු වෙද්දිත් මේ වගේ තත්යකටපත් වෙනවා. එතන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයත් ඒ වගේම උෂ්ණත්වයත් කියන සාධක දෙකම අනුව. කාබන් ඩයොක්සයිඩ් වලට මේ දක්වා කියන්න පුළුවන් වුණානේ. උෂ්ණත්වය මේ යගේ තියෙනවා නම් කාබන් ඩයොක්සයිඩ් වලට මේ දක්වා යන්න පුළුවන්. අපි කරන්නේ කාමරේ AC එක අඩු කරලා ඉවරලා බලනවා දැන් මොකද වෙන්නේ කියලා. ඒතර කාබන් ඩයොක්සයිඩ් වල වෙනසක් වෙන්නේ නැහැ. ආලෝක තීව්‍රතාවත් අපි වැඩි කරගෙන යනවා. නමුත් එතෙන්දී අපෝ සීමාකාරී වෙනවා උෂ්ණත්වය කියන සාධකය. ඒ අනුව මේ හරියෙන් වගේ ප්‍රස්ථාරයේ නියත මට්ටම සටහන් වෙනවා. අන්නේ වගේ කතාවක් බ්ලැක්මෑන් කියනවා. ඒ අනුව ඒ සීමාකාරී සාධක මූලධර්මය කියන්නේ ඕකයි. ඒකත් මෙතෙන්දී අපි සම්පූර්ණ කරනවා ප්‍රභා සංශ්ලේෂණය ඉවර වෙද්දිම. හරි. ඒතර කෙසේ හෝ මේ දේවල් ටික ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඊට පස්සේ අධික ආලෝක තීව්‍රතාවයේදී අපි තව දෙයක් දැනගන්න ඕනේ. හරිත ලව විරංජනය වෙනවා. හරිත ප්‍රද නැත්නම් වර්ණක විරංජනය වෙනවා. එමත් වෙනවා. හරි. ඒ කියන්නේ අපිට ආලෝක තීව්‍රතාව ගොඩාක් වැඩි වුණොත් මොකද වෙන්නේ? ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාව අඩු වෙන්න පුළුවන්. හරි. ඔහොම වෙලා ඊට පස්සේ ඔහොම අඩු වෙන්න පුළුවන්. හරි. කාබන් ඩයොක්සයිඩ් නියත මේ ඕනේ නැහැ කියන්නකො.
කාබන් ඩයොක්සයිඩ් මේකට සම්බන්ධ වුණේ නැත ගොඩාක් ආලෝක තීව්‍රතාව වැඩි කරන්න බෑ. ඉතා තියුණු ආලෝකයකට පත්‍ර ඔරොත්තු දෙන්නේ නැහැ. ඒක ඕගොල්ලන්ට අර වශයෙන් දකින්න පුළුවන්. ඒ කියන්නේ විරංජනය වෙලා නෙමෙයි හරියටලා. ඔය තෙත් කලාපේ වනාන්තරවල එහෙම තද පැහැති පත්‍ර තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ගොඩපර තේක ඊට පස්සේ ඒ වගේ ඒවා. නමුත් වියලි කලාපයට යන්න ශාක පත්‍ර ලා පාට වෙනවා. එතනත් ඒ ආලෝක ලැබෙන ආලෝක තීව්‍රතාව අනුව අපිට වෙනසක් පේනවනේ. ඒ අනුව වැඩි ආලෝකයක් ආවොත් අනිවාර්යෙන් හරි වර්ණක විරංජනය වෙලා පද්ධතියට බලපානවා ප්‍රභාස සංශ්ලේෂණය කරගන්න බැහැ. ඊට පස්සේ උෂ්ණත්වයත් බලපාන්නේ මේ ආකාරයෙන් හරිද? වැඩි කරගෙන යද්දී ඔහොම වැඩි වෙනවා. නමුත් එක්තරා අවස්ථාවකින් පස්සේ අර එන්සයිම් වල වුණා වගේ ශීඝ්‍රව පල්ලෙහා බහිනවා. ඒකට හේතු වෙන්නේ එන්සයිම්ම තමයි රුබිස්කෝ. ඒ වගේ එන්සයිම් ගුණහානි වෙන නිසා තමයි උෂ්ණත්වයත් එක්ක ওই විදිහේ බලපෑමක් එන්නේ. ඒ අනුව ඒ වගේ සාධකවල බලපෑමත් ඕගොල්ලෝ මෙතෙන්දී අදාරන්න ඕනේ. හරි. ඔය දේවල් ටික තමයි ප්‍රභාස සංශ්ලේෂණයේ අදාළ කරුණු ටික වෙන්නේ. ඒතකොට ප්‍රභාස සංශ්ලේෂණය මෙතනින් අවසන් වෙනවා, සමාප්ත වෙනවා. ඒක හොඳට ඒ කරුණු ටික බලා ගන්න. මේකෙදි මුලින්ම ප්‍රභාස සංශ්ලේෂණයේ වැදගත්කම, ඊළඟට C3 යාන්ත්‍රණයට අදාළව ඒ කරුණු ටික ආලෝකයේ මත රඳා පවතින ක්‍රියාව සහ කැල්වින් චක්‍රය කියන එක. ඊට පස්සේ එතෙන්දී ආව ප්‍රශ්නයක් තමයි ප්‍රභාස ශ්වසනය කියන්නේ. ඒ ප්‍රභාස ශ්වසනයට අනුවර්තනයක් විදිහට හැදිච්ච ශාක තමයි C4 ශාක කියන්නේ. ඒ සියල්ල අපි C4 යාන්ත්‍රණයේ ඒවට උදාහරණ වෙනස්කම් ඒ සියල්ල මේකෙන් සම්පූර්ණ කරලා තියෙනවා. ඊට පස්සේ අවසාන වශයෙන් කතා කරපු එක තමයි බලපාන සාධක. ප්‍රභාස සංශ්ලේෂණය සඳහා බලපාන සාධක. ඒතර ඒ අනුව එතනින් ඒ කොටස අවසන් වෙනවා, සමාප්ත වෙනවා. ඊළඟට දෙවෙනි පාඩමට අදාළව දැන් අපිට දෙවෙනි පාඩමේ 95ක් ඉවරයි. තව පොඩි කොටසක් තියෙන්නේ සෛලීය ශ්වසනය. පොඩි වුණාට ගොඩක් වැදගත්. එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් ඊළඟට හම්බ වෙනකන් හැමෝටම ආයුබෝවන්.